අයිබෝන් කටේ හැමෝටම මාව ඇහෙන ඇති කියලා හිතනවා. එහෙමද? හරි. අද දවසේ වැඩේ ආරම්භ කරමු. අද ඉඳලා අද දවසේත් ලැබෙන බදාදා කතා කරන්න හදන්නේ ජ්‍යාමිතිය සම්බන්ධ කෙටි ප්‍රශ්න පුනරීක්ෂණයයි. හරි. අද මුලින්ම ආරම්භ කරනවා මම 15 ඉඳලා 2015 ඉඳලා කෙටි ප්‍රශ්න පත්‍රයේ, ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 25 ඇතුලේ ගොඩක් විට ප්‍රශ්න 6ක් 7ක් සමහරක් අවස්ථාවලදී ප්‍රශ්න 8ක් ජ්‍යාමිතිය යටතේ ලැබෙන්න පුළුවන්. ගොඩක් විට ප්‍රශ්න 6ක් අනිවාර්යයෙන්ම තියෙනවා. ජ්‍යාමිතිය සහ ඒත් එක්ක මේකට සම්බන්ධ වෙන නිර්මාණ කොටස ඒ ආශ්‍රිතව තියෙන ප්‍රශ්න සාකච්ඡාව තමයි අද පටන් ගන්න හදන්නේ. හරි. සිකුරාදා දවසේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා පයිතගොරස් සම්බන්ධය සහ ත්‍රිකෝණමිතිය කියන ඊළඟට අපිට වැදගත් වූ පාඩම් දෙක. හරි. අද දවසේත් බදා දවසේත් බලාපොරොත්තු වෙනවා කතා කරන්න ඔයාලගේ ජ්‍යාමිතිය සම්බන්ධ කෙටි ප්‍රශ්න පත්‍රයේ අපිට ලැබෙන පුනරීක්ෂණයක් පොඩ්ඩක් බලන්න. හරි. දැන් මේ වෙන විට ඔයගොල්ලෝ ගොඩක් විට පාස් පේපර්ස් කරද්දී මේවා කරලා ඇති මොකක් හරි යම් අඩුපාඩු තියෙන තැනක් තිබ්බොත් පොඩ්ඩක් අපි බලලා ඒ ටික හදාගමු. හරිද? මුලින්ම 2015 ආරම්භ කරන්නම්. මම හිතන්නේ 2015 ප්‍රශ්න 6ක් වගේ තමයි තියෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ තුල. එකකින් එක ප්‍රශ්නයක් හරි විශේෂයි. අනිත් ටික නම් සාමාන්‍ය පරිදි කරගන්න පුළුවන්. එක ප්‍රශ්නයක් විතරක් විශේෂ ප්‍රශ්නයක් ලැබෙනවා. හරි. මුලින්ම 2015 ආරම්භ කරන්නම්. 2015 කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ජ්‍යාමිතියේ ගැටලුව අපිට ලැබෙනවා ප්‍රශ්නාංක 10 තුල. ප්‍රශ්නාංක 10 තුල පළමු ජ්‍යාමිතිය ගැටලුව ලැබෙනවා අපිට. හරි. ඒක අපිට කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක ඓක්‍ය අංශක 100ක් නම් ඉතිරි අභ්‍යන්තර කෝණයේ විශාලත්වය. එහෙමනම් අපි දන්නවා අභ්‍යන්තර කෝණ තුනේම විශාලත්වය 180යි. කෝණ දෙකක එකතුව 100ක් නම් ඒ 100 අඩු කරොත් ඉතිරි කෝණයේ අපිට විශාලත්වය එනවා ඇති අංශක 80ක් කියලා. ඒක මම හිතනවා 2015 10 වෙනි කෙටි ප්‍රශ්නය තුල ඔයගොල්ලෝ හරියට කරලා ඇති කවුරුත් ඒක නම් වර්ධින්නේ නැතුව ඇති කියලා. හැමෝම වැඩ ටික කරගෙන යන්නේ නැති කියලා හිතනවා. එතනින් පස්සේ ආපහු ප්‍රශ්නාංක 2 විදියට අපිට ලැබෙනවා ජ්‍යාමිතිය සම්බන්ධයෙන්. ආපහු ලැබෙන්නේ ප්‍රශ්නාංක 20 තුල. ඔව් නේද බලන්න. ප්‍රශ්නාංක 20 නැවත අපිට ජ්‍යාමිතිය ගැටලුවක් ලැබෙනවා. ඒකේ කෝණයක අගයක් විශාලත්වය හොයන්න කියලා. මෙන්න මෙතන කෝණය අපිට දෙනවා අංශක 20යි කියලා. ඊට අමතරව අපිට දීලා තියෙනවා BC ඒත් එක්කම DC. මෙන්න මේ පාත් දෙක සමානයි කියන විදියත් මෙතන කෝණ x කියලා අපිට දීලා තියෙනවා. හරි. දී ඇති තොරතුරු වලට අදාළව x අගය හොයන්න කියලා දෙනවා. ඒක හොයාගත්ත කෙනෙක් කවුරු හරි ඉන්නවද? A කියන ගැටලුවේදී කෙටි ප්‍රශ්නාංක 21 අපිට තියෙනවා 2015 ජ්‍යාමිතිය සම්බන්ධ. ඔව්. උත්තර දෙකක් ඇවිත් තියෙනවා. නෑ උත්තර එකම උත්තරේ එනවා කොහොමලගේ. හොඳයි. ගොඩක් කට්ටිය කරලා තියෙනවා. හොඳයි. අංශක 80ක් කියලා තමයි බහුතරයක් පිළිතුර කියන්නේ. ඔව්. හොඳයි. බලමු අංශක 80ද කියලා. ඇත්තටම මේ පාද දෙක සමාන බැවින් අපිට එනවා මේක සමද්විපාද බව. එහෙනම් පාද දෙකට සමාන කෝණ දෙකක් තියෙන්නත් ඕනේ. සමාන පාද වලට සම්මුඛ සමාන හින්දා එහෙනම් මේ කෝණ දෙක සමානයි. හරි. එහෙනම් මේ එක කෝණයක් ඇවිත් අංශක 180න් 20ක් ගියාම 160යි. ඔව්. මේ එක කෝණයක් ඇවිල්ලා අංශක 80 බැගින් වෙන්න ඕනේ. එතන කෝණේ අංශක 80ක් වෙනවා කියන්නේ අනුරූප කෝණ වලින් මේ කෝණෙත් අංශක 80යි. ඔව්. එහෙමනම් ඒකාන්තර කෝණ වලින් x කියන්නේ අංශක 80යි. පාලක පිළිතුර හරි. x සමානයි අංශක 80ක් වෙන්න ඕනේ. ඔන්න ප්‍රශ්නාංක 21කට අදාළ උත්තරේ. ඒක අංශක 80ක් එන්න ඕනේ. හරි.
ඔන්න එහෙමනම් දෙවෙනි ජ්‍යාමිතිය ගැටලුව තවත් ලකුණු දෙකක්. ඊළඟට ආපහු හම්බ වෙන්නේ අපිට ප්‍රශ්නාංක 20න් පස්සේ නැවත අපිට ලැබෙනවා ප්‍රශ්නාංක 23 සමකෝණී ධර්ම ආශ්‍රිත ගැටලුවක් කියලා. ප්‍රශ්නාංක 23 නැවත අපිට හම්බ වෙනවා. හරි පොඩි වෙනස් ආකාරයේ ගැටලුවක් එක සමකෝණී ධර්ම ආශ්‍රිතව අපිට හොයන්න ඇවිල්ලා තියෙනවා. ඊළඟ ගැටලුව. රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ දිග 4යි. මේ දිග ඇවිත් 6යි. මේක අංශක 35යි. මේ දිග සෙන්ටිමීටර 5යි. හොයන්නයි කියනවා මෙන්න මේ දිග x. මෙන්න මේ දිග x. ප්‍රශ්නාංක 22 තමයි ආපහු සැරයක් ජ්‍යාමිතිය ප්‍රශ්නයක් ගොඩනගන්නේ. නෑ ප්‍රශ්නාංක 23. ප්‍රශ්නාංක 23 කෙටි ප්‍රශ්නාංක 23 තුල. හරි. එවනම් මේකේ ත්‍රිකෝණ දෙකක් අපිට ළමයි තියෙනවා. මම මේ ත්‍රිකෝණ දෙක නම් කරගත්තොත් මේක නම් කළ නැති නිසා මේක AB මෙතන C ලක්ෂය මේක D මේක E ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ. එකක් ABD අනික DCE. ඔය ත්‍රිකෝණ දෙක සලකලා අපේ සමකෝණීය ධර්ම පාවිච්චියට ගත්තොත් අපි දන්නවා මෙතන රේඛාවත් මේ රේඛාවත් සමාන්තරයි. එහෙමනම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය මොකද වෙන්නේ? හරි සමාන වෙන්න ඕනේ ඒකාන්තර කෝණ හින්දා. හරි ඒත් එක්කම තව දත්තයක් තියෙනවා මෙතන මෙන්න මේ කෝණය අංශක 35යි කියලා. ඒ කෝණය අංශක 35යි කියලා. එහෙමනම් මේ කෝණයට මේ කෝණේ හරි මේ කෝණයට මේ කෝණෙත් හරි. එහෙනම් කෝණ දෙකක් සමාන බැවින් ABD කියන ත්‍රිකෝණය හා ඒත් එක්කම DCE එහෙම නැත්නම් CDE ත්‍රිකෝණ සමකෝණී වෙනවා. සමකෝණී ත්‍රිකෝණ වේ. එහෙනම් අපි ඉගෙනගෙන තියෙනවා සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ විශේෂ කාරණයක්. මොකක්ද සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ විශේෂ කාරණය? ත්‍රිකෝණයක ත්‍රිකෝණ යුගලක කෝණ එකිනෙකට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. එබැවින් මොකද වෙන්නේ? ඒ වායේ අනුරූප පාද ඒ ත්‍රිකෝණ දෙක ඇතුලේ තියෙන අනුරූප පාද සමානුපාතික වෙනවා. එහෙමනම් දැන් අපි අනුරූප පාද පොඩ්ඩක් ගලපන විදිහ හිතුවොත් අපි මේ 35 කියන කෝණෙට ඉදිරියේ තියෙන පාදය AD කියන පාදය මේ ලොකු ත්‍රිකෝණය තුලින් ඒකට අනුරූප වන පාදය වෙන්නේ 35ට ඉදිරියේ තියෙන මේ පොඩි ත්‍රිකෝණය ඇතුලේ තියෙන පාදය. ඒක තමයි CD. එහෙනම් ඒ දෙන්න අතර අනුපාතය ඇවිත් සමාන වෙනවා. මම මේ පාට කරපු කෝණයට අදාළව ඉදිරියේ ඉන්න කෙනා කවුද? AB. පොඩි ත්‍රිකෝණය ඇතුලේ ඒ පාට කරපු කෝණයට ඉදිරියේ තියෙන කෙනා කවුද? DE. ඒ අනුපාතයත් සමාන වෙනවා. අනික මම තිතක් තියාගත්තොත් එයාට ගැලපෙන්නේ එහෙමනම් මෙතන ඉන්න තිත තියාගන්න වෙන්නේ. තිතට ඉදිරියේ ඉන්න BD ලොකු ත්‍රිකෝණය තුලින් පොඩි ත්‍රිකෝණය තුලින් තිතට ඉදිරියේ ඉන්නේ කවුද? CE. දැන් තියෙන්නේ ඉතින් ඔය දීලා තියෙන තොරතුරු වලින් x ගලප ගන්න. එවනම් අපි AD පාදයේ දීලා තියෙනවා x. CD පාදයේ අපිට දීලා තියෙනවා 6යි. AB දීලා නැහැ අපිට. DE දීලා නැහැ අපිට. ඒක හැමම තියමු. BD කියන පාදයේ දන්නවා සම්පූර්ණ දිග 10යි. CE කියන පාදයේ දීලා තියෙනවා 5යි. එහෙමනම් දැන් අපිට x හොයාගන්න ඕනේ. මේ දෙන්නව අවශ්‍ය නැහැ අපිට. මේ දෙන්න අතර සම්බන්ධයකට යමු. එහෙමනම් x බෙදීම 6 ඇවිල්ලා 10 බෙදීම 5ට සමාන වෙනවා. එහෙනම් 5ට 1යි 10ට 2යි කියලා කැපෙනවා. එහෙමනම්
x බෙදීම 6 සමානයි 2යි. x තනි කරන්න දෙපැත්තම 6ෙන් ගුණ කරමු. එහෙනම් x සමානයි කීයක් එනවද? සෙන්ටිමීටර 12යි. x යාගේ ඇවිල්ලා සෙන්ටිමීටර 12යි. හවුද? අන්න ගන්න ඕන විදිය සමකෝණී ත්‍රිකෝණ ටික මතක් වෙන්නයි මම මේ ටික ඔක්කොම ලියුවේ. හරිද? මොකද්ද සමකෝණී ත්‍රිකෝණ වල විශේෂත්වය කියලා? අනුරූප පාද සමානුපාතික වෙනවා. අනුරූප පාද සමානුපාතික වෙනවා. හරිද ඒක? මම හිතනවා කට්ටිය වැඩි හරියට කරගෙන ඇති කියලා. පුළුවන් මම මේ මතක් කරන්නයි කරේ. හරි මට මේකේ උත්තරේ ගන්න එක නෙවෙයි අවශ්‍ය වුණේ ඔයගලන්ට සමකෝණී කියලා දෙයක් තිබ්බයි කියලා පොඩ්ඩක් නැවත මතක් කරන්නයි මට අවශ්‍ය වුණේ. දැන් ගොඩක් කට්ටිය ඕවා ටික සම්පූර්ණයෙන් හිතෙන් අමතක කරලා ඇති. ඒ ටික මතක් කරන්න ඕන හින්දායි දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න ටික සාධනය කරන්න කලින් පළවෙනි කොටස තුලින් පොඩ්ඩක් නැවත ප්‍රමේයවල ටික මතක් කරන් ඉන්න. හරිද? මම හිතනවා වැඩේ හරියටි කියලා මේ ඔක්කොම ලියන්න ඕනේ නෑ. හරි. විභාගෙදී ගැලපෙන මේ දෙක විතරක් ලියාගත්තත් ඇති. හරි. කෙටි ප්‍රශ්න පත්‍රයේදී පිළිතුරු ගන්න විදිහ පැහැදිලි කරා නම් මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා පල්ලෙහාට කරත් ඇති. මම මේ ඔක්කොම ටික නැවත මතක් කරන්න ඕනේ ඉඳයි කිව්වේ. පියවර අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. නිකම්ම 12 විතරක් දැම්මට එක ලකුණයි හම්බ වෙන්නේ අපිට. අපි මේ සම්බන්ධතාවය ලියන්න ඕනේ අනිවාර්යෙන්. බානුක ඒ සම්බන්ධය ලියලා උත්තරේ ගත්තොත් ලකුණු දෙකම හම්බ වෙනවා. මේ පියවර ලියනවට එක ලකුණක්, පිළිතුර ගන්නවට එක ලකුණක්. ඒ විදිහටයි ලකුණු දෙක හම්බ වෙන්නේ. හරිද? හරි. ඊළඟට එහෙමනම් හරි. ප්‍රශ්නාංක 20 ඉස්සර දැන් 2015 දී කෙටි ප්‍රශ්න 30ක් එනවා. දැන් කෙටි ප්‍රශ්න 25යි නේ. මේ අවසාන අවුරුද්ද කෙටි ප්‍රශ්න 30ක් ආපු. හරි. ඊළඟ කාරණේ 20 කෙටි ප්‍රශ්න 23න් පස්සේ ආපහු නැවත හම්බ වෙනවා අපිට කෙටි ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්න 27. කෙටි ප්‍රශ්න අංක 27. හරිද? කෙටි ප්‍රශ්න අංක 27. 2015 නැවත හම්බ වෙන්නේ කෙටි ප්‍රශ්න අංක 27. ඒක ස්පර්ශක සහ වෘත්ත චතුරාශ්‍ර සම්බන්ධ කාරණයක් තමයි දීලා තියෙන්නේ. පීනම් ලක්ෂයක් තියෙනවලු. මේ පීනම් ලක්ෂයේදී ස්පර්ශකයක් ඇඳලා තියෙනවලු. මෙතන කෝණේ අංශක 45ක් විත්තිය දීලා තියෙනවා. මෙතන කෝණේ අංශක 25ක් කියන විත්තියක් දීලා තියෙනවා. අපිට ඕනේ x කියන කෝණේ විශාලත්වය හොයන්න. x කියන කෝණේ විශාලත්වය හොයන්න. හරි. කට්ටිය අදහසක් දුන්නොත් බලන්න. ක්‍රම ගොඩක් හිතෙනවා ඇති අපේ කට්ටියට කරන්න. මොකද හිතන්නේ? කොහොමද අපි වැඩේ කරගන්නේ? අපිට දීලා තියෙනවද මොකද අරයක් පිළිබඳ තොරතුරක්? පීවන්ති ස්පර්ශිකයක් ඇදලා කියන එක විතරයි දීලා තියෙන්නේ. x යගේ හොයන්න කියලා කියනවා. ඔව්. වෙන කිසිවක් ගැන අදහසක් දීලා නැහැ අපිට නේද? හරි. මොකද අපි කට්ටිය කියන්නේ කොහොමද අපි මේ වැඩේ කරගන්නේ හිමලා? x ලාගයක් හොයාගත්ත කෙනෙක් ඉන්නවද? ඔව්. අදහස් තියෙනවා කට්ටියගේ 65ක් 55ක් 45ක් උත්තර ගොඩක් තියෙනවා බලන්න. හොඳයි 45 දෙන්නෙක් ඉන්නවා. 65 කෙනෙක් ඉන්නවා. 55 කෙනෙක් ඉන්නවා. වෙනාර කියනවා අපිට 65ක් එනවලු. කොහොමද අපි ඒ පිළිතුර ගන්නෙ?
සෙනිත කියනවා අපිට 75ක් එනවා කියලා. හොඳයි. රණිදිත් 75 කියනවා, සයුරුත් 75 නෑ 65 කියනවා. ඔව් රණිදිත් 65 කියනවා. දිනදිත් අංශක 65. හරි. කට්ටිය අපි ගලපුවොත් අපි එහෙමනම් මුලින්ම දකින්න ඕනේ කෙනෙක් මෙන්න මෙහෙම කිව්වොත් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම කියනවා RPT. RPT. ඔයගොල්ලෝ මෙන්න මේක දැක්කද බලන්න. RPT කෝණය ඇවිත් සමානයි කියලා අංශක 90යි කියලා. පැහැදිලි නේද? ඒක ඔයගොල්ලෝ දකින්න නැති නේද? RPT කෝණය ඇවිල්ලා අංශක 90යි කියන එක. දැක්කද ඔයගොල්ලෝ? RPT කෝණය ඇවිත් අංශක 90යි නේද? කවුරුත් ඒක දිනිති ඒක දැකලා තියෙනවා. ඔව් බානුගත් ඒක දැකලා තියෙනවා. ඔව් රශිනිත් ඒක දැකලා තියෙනවා. RPT කෝණය අංශක 90ක් විදිය. ශාස්ත්‍රී වැඩි දැකලා තියෙනවා. හොඳයි. හොඳයි සඳුල් දැකලා තියෙනවා. නමුත් හරිනේ. ඔව්. අමානිකෝ ඒක දැක්කේ නැද්ද? ඕෂිනි හරි. නිසල්මත් හරි. ඒ කාරණාව දැකලා තියෙනවා. නිවින්දි ඒක ගැන හිතලා නැහැ වගේ. ශාන ඒක හිතලා නැහැ වගේ. ඒ කාරණේ ගොඩක් කට්ටිය දැකලා නැහැ වගේ මට හිතෙනවා. මම කියන්නේ RPT කියන කෝණයේ විශාලත්වය අංශක 90යි නේද කියලා. එහෙම නෙවෙයි. ඒක එහෙම වෙන්නේ නැත. හරි දැන් අහගන්නවලා ඇයි ඒක එහෙම වෙන්නේ නැත්තේ කියලා. දැන් ගොඩක් උන් හිතන්නේ ඔය කෝණය අංශක 90යි කියලා. මොකද ස්පර්ශක යන්නේ. මොකද PT කියන්නේ ස්පර්ශකයක් නේ. PT ස්පර්ශ වෙන හින්දා P වලදී එතන කෝණය අංශක 90යි කියලා ගන්න. තමාෂීම ගන්න පුළුවන් නේද? එතන 90යි කියලා ගන්න බැරිද? ඒක තමයි මම කියන්නේ ඒක ලම්බකයි කියලා ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන්. ඔව් තමාෂීම ගන්න පුළුවන් කියලා. ඕක අනිවාර්යෙන් උඹලා විභාගෙට ගිහිල්ලා කරනවා. අනිවාර්යෙන් උඹලා විභාගෙට ගිහිල්ලා ඕක කරනවා. ඉසුරු ඔබ අවධානයෙන් ඉන්නවා. හොඳයි. දැන් මට කියනවා බලන්න දැන් ගන්න බැහැයි කියනවා ගන්න බැරියයි කියලා. හරි රන්දිර වැඩේ තේරුණා. දැන් කියනවා බලන්න දැන් ඔක විභාගෙදි කරනවා. හරි. දැන් උත්තරේ හරියන්නත් පුළුවන් ඔයගොල්ලෝ. දැන් ඒ වුණාට විභාගෙදි ඔයගොල්ලෝ දකින්න අනිත් පාරක්. හොඳයි. ඊළඟට ඔයගොල්ලෝ දාන විතර 90යි කියලා අනිවාර්යෙන් දාගන්න ඕක. අන්න හරි. හරි. කට්ටියට මතකයි. ශනාලියන් මේ දේ ඔළුවේ එන්න ඕනේ දැන්. මොකක්ද හේතුව? ස්පර්ශකයේ කාටද ලම්බක වෙන්නේ කියන්නකෝ. ස්පර්ශකයේ කාටද ලම්බක වෙන්නේ? ස්පර්ශකයේ කාටද ලම්බක වෙන්න ඕනේ? එක්ක අරයට එක්ක විස්කම්බයට නේද? එතකොට අපි දන්නවද PR කියන පාදය ඇවිල්ලා අරය එහෙම නැත්නම් ඒක විස්කම්බයක් කියලා දන්නවද අපි? ඒක දීලා නෑ අපිට. ඒක ජායක් කියන එක කියන්න පුළුවන් එච්චරයි. ඉතින් ස්පර්ශකයේ ජායට ලම්බක වෙන්නේ විස්කම්බයට හෝ අරයට තමයි ලම්බක වෙන්නේ. ඒ නිසා කවදාවත් අපිට මෙතන මේ කෝණේ අංශක 90යි කියලා තර්ක කරන්න බෑ. ඒක වැරදි. එහෙම තර්ක කරොත් ওই ගාන වරදිනවා. එහෙම කියන්න බෑ ළමයි ඕක. අපිට එහෙම ගන්න පුළුවන් ක්‍රමයක් නෑ ඕකේ. ඒක වැරදි. හරි ඒක වැරදි අපි. එතන 90යි කියලා ගත්තොත් මුළු ගානම වරදිනවා. උත්තරයක් නම් ගන්න පුළුවන්. නමුත් ඒක වරදිනවා. ගොඩක් කට්ටිය වැරදිලා තියෙන්නේ
අන්න එතන 90යි කියලා ගත්ත හින්දා. හරි හොඳට අහගන්න දැන් එහෙමනම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. අපි දන්නවා මෙතන අංශක 25 නම් R හා S ලක්ෂ වලින් පටන් අරන් ගිහින් මේ කෝණේ හැදිලා තියෙන්නේ. A ලක්ෂ දෙකෙන්ම පටන් අරන් ඔන්න මෙතනත් හැදෙනවා. එහෙනම් එකම කණ්ඩේ කෝණ වලින් මේ කෝණයක් කීයක් වෙනවද? අන්න අංශක 25ක් වෙනවා. ඒ කෝණයක් අංශක 25ක් වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන කෝණේ අංශක 45 නම් මෙන්න මේ කෝණේ අංශක 45 නම් එකම කණ්ඩේ කෝණ වලින් මේ TS ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න වෘත්තයේ පරිධියට A ලක්ෂ දෙකෙන්ම පටන් අරන් වෘත්තයේ පරිධියට. එහෙනම් මෙන්න මේ කෝණෙත් කීයක් වෙනවද? අංශක 45ක් වෙනවා. මේ කෝණෙත් අංශක 45ක් වෙනවා. හරි නේද? ඒ කෝණෙත් අංශක 45ක් වෙනවා. ඉතින් එහෙමනම් මේ කෝණේ අංශක 45යි කියන්නේ ඔයාලට බැරිද මෙන්න මේ කෝණේ ගැන අදහසක් දෙන්න? මෙන්න මේ කෝණේ විශාලත්වය කීයද කියලා අදහසක් දෙන්න. බැරිද අදහසක් දෙන්න? ඒ කෝණේ විශාලත්වය කීයක් වෙන්න ඕනේ? ඇයි මේක ස්පර්ශකයක්. හොඳට බලා ගන්න. මේක ස්පර්ශකයක් ඔළුව අනිත් පැත්ත කරකවලා හරි රූප සටහන අනිත් පැත්ත කරකවලා හරි බලන්න. මේක ස්පර්ශකයක්. හොඳට බලා ගන්න. මේක ස්පර්ශකයක්. මෙන්න මේක ජායක්. PS කියන්නේ ජායක්. හොඳට බලා ගන්න. PS කියන්නේ ජායක්. එහෙනම් ජායයි ස්පර්ශකයයි අතර හැදෙන කෝණය හරිද? එම ජාය මතම වෘත්තයේ ඉතිරි ඛණ්ඩය මත හැදෙන කෝණෙට මෙන්න මේ කෝණෙට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් මේ කෝණෙත් කීයද? 45 නම් මෙතනත් 45යි. ඔන්න ඔය ටික හොයාගන්න එක තමයි ඕකේ තියෙන අමාරු වැඩේ. එහෙනම් මේ මුළු කෝණෙම දැන් දන්නවා අපි මේ ටික 25යි මේ ටික 45යි. මේ මුළු කෝණෙත් අපි දන්නවා අංශක 45යි කියන විත්තිය. මේ මුළු කෝණෙත් එහෙනම් PRT ත්‍රිකෝණයේ සලකා අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180යි. ඉතින් මේ මුළු කෝණෙම කියන්නේ 70යි. මේ ටික 45යි. එහෙනම් 70 දන 45 දන මේ කෝණේ x සමාන 180යි. එහෙනම් ඔය දෙන්න එකතුව 115යි යවන්න අනිත් පැත්තට. ඒක ඍණ 115ක් වෙනවා. ඒ අනුව x සමානයි අංශක 65 තමයි උත්තරේ. ඔන්න ප්‍රශ්නාංක 24 අදාළ උත්තරේ 65ක් ගත්ත කට්ටිය ඔන්න පිළිතුර හරි. ගොඩක් කට්ටිය හිතුවේ මෙතන 90යි මෙතන 45යි. එහෙනම් x කියන්නේ 45යි කියන එක තමයි. එහෙම නැත්නම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතාවෙන් ගිහිල්ලා කරන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ මොකද මේ මුළු කෝණය මේ මුළු කෝණයට සමාන වෙනවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ කතාවෙන් ගිහිල්ලා කරන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. ගන්න පුළුවන්. අන්න ඒක තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කිව්වේ. මේක ස්පර්ශකය මේක ජාය. මේක ස්පර්ශකයක් මේක ජායක්. පෙරලලා බලන්න ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. එතකොට ඔයාලට මතක් වෙයි. මේක ස්පර්ශකයක් මේක ජායක්. එහෙනම් ස්පර්ශකයක් ජායත් අතර පිහිටි කෝණය එම ජාය උඩම වෘත්තයේ පරිධිය මත ආපාතනය වෙන කෝණයට සමාන වෙනවයි කියලා අපි ප්‍රමේයයක් කතා කරා. ඒක තමයි අවසාන ප්‍රමේය. ස්පර්ශක සම්බන්ධයෙන් අපි කතා කරපු අන්තිමම ප්‍රමේය. ඒක තමයි මම කිව්වේ අපිට පේන්නේ නැතිම ප්‍රමේය කියලා. අන්න මේක ඇතුලේ එහෙම එකක් තියෙනවා. ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණයක් තියෙනවා. හරි. එතනින් පස්සේ ආපහු සැරයක් අපිට ප්‍රශ්නාංක 5 විදියට ඔන්න වැදගත්ම ප්‍රශ්නේ තියෙනවා. ඉන් පස්සේ ප්‍රශ්නාංක 29. ප්‍රශ්නාංක 29.
හරි. ඔය කියන කතාවට අදාළව අපිට කියන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරිද? මොකක්ද අපෙන් අහන ප්‍රශ්නය? අපිට දීලා තියෙනවා එයාලා හරිද? නෑ. එහෙම අවශ්‍ය නෑ සඳලි. ඒක අවුලක් නෑ. හරි. චුට්ටක් බලන්න ඕනේ රණදී ඒක නම් මට මතක නැහැ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. හරි. හරි. දැන් ගත්තොත් එහෙමනම් මේ කතාවේ අපිට කියනවා මෙන්න මෙහිම දෙයක්. රූපයේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හා ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය හා ඒත් එක්කම BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵල අනුපාතය BCD ත්‍රිකෝණයේ වර්ගඵල අතර අනුපාතය ඔන්න අපිට දීලා තියෙනවා 1:2. එහෙම නැත්නම් ඒගොල්ලෝ කෙලින්ම සමානතාවයේ දීලා තියෙන්නේ ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිත් සමාන වෙනවා දෙගුණයක් BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඒක තමයි ඒගොල්ලෝ අපිට දීලා තියෙන සම්බන්ධය. ABC කියන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා BCD කියන පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයේ වගේ දෙගුණයක් කියලා අපිට කියනවා. ඒ කියන්නේ 2:1 කියන එක තමයි. හැබැයි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? අපෙන් අහන්නේ මොකක්ද? CFG කියන ත්‍රිකෝණයයි BEG කියන ත්‍රිකෝණයයි. හරි. CFG කියන ත්‍රිකෝණයත් CFG කියන්නේ මෙන්න මෙයා. ඔය කියන ත්‍රිකෝණයයි ඒත් එක්කම BEG කියන ත්‍රිකෝණයයි අතර වර්ගඵල අනුපාතයයි අහන්නේ. ඕක ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. හරි සාධනයේදී ඔන්න ওই කාරණේ අපිට ඉතා වැදගත් වෙනවා. ওই කාරණේ අපිට ගොඩක් වැදගත් වෙනවා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයත් BCD ත්‍රිකෝණයේ වර්ගඵලයත් අතර සම්බන්ධය දීලා අපෙන් අහන්නේ මොකක්ද හැබැයි CFG ත්‍රිකෝණයත් BEG කියන ත්‍රිකෝණයේ වර්ගඵල අතර අනුපාතය මොන වගේ වේවිද කියලා. මොන වගේ වේවිද කියලා. හරිද? දැන් චුට්ටක් කල්පනා කරමු අපි මේ කියන ABC ත්‍රිකෝණයේ ගත්තොත්. හරි. මොනවා වැදගත් කාරණාවක් පෙන්වන්න හදන්නේ. මම ඔය කියන ත්‍රිකෝණ දෙක ගත්තොත් අපි දන්නවා දැන් එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව තමයි මේ රේඛාව ඇඳලා තියෙන්නේ. එහෙමනම් G යනු කවුරු වෙන්න ඕනේද? G යනු BC පාදේ අනිවාර්යයෙන්ම මොන ලක්ෂය වෙන්න ඕනේද? මධ්‍ය ලක්ෂය වෙන්න ඕන නේද? ඇයි? එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව වඳින රේඛාව මගින් ඉතිරි පාදේ මොකද වෙන්නේ? සමච්ඡේදනය කරයි. ඒක තමයි මධ්‍ය ලක්ෂ විලෝමය. එහෙනම් අනිවාර්යයෙන්ම BC පාදේ හරිමැද තමයි කවුද පිහිටන්න ඕනේ? G. එහෙනම් ඒක අපි දැන් තේරුම් ගත්තා. ඒක මධ්‍ය ලක්ෂය කියලා. ඉතින් ඒකත් මධ්‍ය ලක්ෂය නම් BD ගේ මධ්‍ය ලක්ෂය E නම් ඒක දීලා තියෙනවනේ. එහෙනම් මෙයත් මධ්‍ය ලක්ෂයක්, මෙයත් මධ්‍ය ලක්ෂයක්. එහෙමනම් අනිවාර්යයෙන්ම GE කියන පාදයට CD කියන පාදේ මොකක් වෙන්න ඕනෙමද? සමාන්තර වෙන්නත් ඕන. අන්න ඒකත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අර කියන G කියන මධ්‍ය ලක්ෂය හොයාගත්තට පස්සේ. මධ්‍ය ලක්ෂය හොයාගත්තට පස්සේ. දැන් එහෙමනම් අපි පොඩ්ඩක් බලමු ABC කියන ත්‍රිකෝණයයි CFG කියන ත්‍රිකෝණයයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ත්‍රිකෝණ දෙකේ වර්ගඵල අතර සම්බන්ධතාවය මොකක්ද කියලා. හොඳට බලා ගන්න. මං C කියන ලක්ෂයේ ඉඳලා පොඩි නිර්මාණයක් කරගත්තොත් මං ඇද ගන්නවා ලම්බකයක්. ළමයි මං ඇද ගන්නවා ලම්බකයක්. ඔය කියන ලම්බකයෙන් හරි විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද සිද්ධ වෙන විශේෂ දෙයක්? දැන් අපි දන්නවා කට්ටිය මෙන්න මෙහෙම දෙයක්. මෙතන අංශික 90 කියන්නේ අනිවාර්යයෙන් මෙතනත් අංශික 90ක් වෙන්න බෑ. මොකද අනුරූප කෝණෙ හින්දා. ඒතකොට මේකත් ලම්බකයක්, මේකත් ලම්බකයක්. හරිද? මේ දෙකම ලම්බකයි එතකොට. ඉතින් මේ කියන මම මෙතන මේ ලක්ෂ්‍ය මම x කියලා ගත්තොත් ඔයගොල්ලෝ හොඳට බලන්න කල්පනා කරලා cx කියන දුරයි මම මේක y කියලා ගන්නම්කෝ. cx කියන දුරයි xy කියන දුරයි. c වල ඉඳලා x වලට තියෙන දුරයි x වල ඉඳලා y වලට තියෙන දුරයි ගැන ඔයගලන්ට අදහසක් දෙන්න පුළුවන්. cx කියන දුරයි ඒත් එක්කම xy කියන දුරයි හරි මොකද හිතන්නේ?
ඒක අපි ප්‍රකාශ කරේ සඳලි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මේ දෙක සමාන්තරයි කියලා දීලා නැහැ. නමුත් අපි දන්නවා මේ G කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යය. E කියන්නේ මධ්‍ය ලක්ෂ්‍යයක්නේ. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය දෙකේ ආකරණ රේඛාව තුන්වන පාදයට මොකද වෙන්නේ? සමාන්තරයි. ඒක මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව තුන්වන පාදයට සමාන්තරයි. ඒක අපි මේ දැන් හොයාගත්ත දෙයක්. මධ්‍ය ලක්ෂ්‍ය දෙකේ ආකරණ රේඛාව තුන්වන පාදයට සමාන්තරයි කියන එක. හරිද? ඇයි තමාෂි අපි කියන්නේ මේ දෙන්න සමාන වෙනවා කියලා? පුළුවන්ද කාට හරි කියන්න? ඇයි මේ දෙන්න සමාන වෙනවයි කියලා ඔයගොල්ලෝ කියන්නේ? අන්න ඒක වැදගත් නිර්මාණයක් දෙවෙනි කොටසේ සාධනයේ කොටස කරද්දී. මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඉහළ ශීර්ෂයේ ඉඳලා අපි ලම්බකයක් ඇඳුවොත් ඒ ලම්බකයේ මේ අන්තිම රේඛාවෙන් සමාන කොටස් දෙකකට වෙන් වෙනවා. ඇයි ඒක සමානයි කියලා කියන්න හේතුව? හේතුව මෙන්න මේකයි. F කියන්නේ මධ්‍ය ලක්ෂයේනේ. එතකොට ළමයි ඕගොල්ලෝ කල්පනා කරනවා නම් ACY කියන මේ ත්‍රිකෝණේ විතරක් ACY කියන ත්‍රිකෝණේ විතරක් ඕගොල්ලෝ කල්පනා කරනවා නම් F කියන්නේ මධ්‍ය ලක්ෂයක්නේ. එතකොට ඔය කියන මධ්‍ය ලක්ෂයේ ඉඳලා තමයි තවත් පාදයකට සමාන්තරව මේ කියන fx කියන රේඛාව ඇඳලා තියෙන්නේ. එතකොට මේ fx කියන රේඛාව මගින් cy කියන රේඛාව මොකද වෙන්න ඕනේ අනිවාර්යෙන්? සමච්ඡේදනය වෙන්න ඕන නේද? ඇයි? ඒකෙදි මධ්‍ය ලක්ෂ විලෝමය. එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාව මගින් තුන්වන පාදය මොකද වෙන්නේ? සමච්ඡේදනය කරයි. තුන්වන පාදයේ සමච්ඡේදනය කරයි. එහෙම නේද? ඒකයි මම කිව්වේ මේ දුරයි සමාන වෙනවා කියලා. ඉතින් මම හිතුවොත් cx කියන දුර h කියලා. එහෙනම් මේ දුරත් වෙන්නේ මොකද්ද? සිම්පල් hම තමයි. ඔන්න දැන් මම වැදගත් සම්බන්ධයක් පෙන්වන්න හදන්නේ. මොකක්ද වැදගත් වූ සම්බන්ධය? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් ABC කියන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් ආධාරකයේ භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝසනේ. ආධාරකයේ විදිහට AB ව තෝරගත්තොත් ලම්බ උස වෙන්නේ මෙතන ඉඳලා මෙතනටම තියෙන දුරනේ. ඒ කියන්නේ 2h. එහෙනම් දෙකට දෙක කැපිලා යාවි. එහෙනම් ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා සමාන වෙනම මොකටද? AB ගුණ කිරීම h. ඔන්න මම ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තා. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තා. හරිද? දැන් මම හොයනවා CFG කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. CFG ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්තොත් ඒකත් වර්ගඵලයේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන විදිය භාගයයි. එතනදී ආධාරකයේ වෙන්නේ FG. ලම්බුස වෙන්නේ H. එහෙම නේද? එහෙම නේද? හැබැයි මම දන්නවා F එකයි G එකයි කියන්නේ මධ්‍ය ලක්ෂ දෙකක් හින්දා හරිද? FG වෙනුවට මට කියන්න පුළුවන් නේද? ඒක ඇවිල්ලා සමානයි කියලා භාගයයි AB. FG වෙනුවට FG කියන දුර ඇවිල්ලා තුන්වන පාදයේ දිගෙන් හරි අඩක්. ඒ කියන්නේ භාගයයි AB නේ. එහෙනම් මම මොකද කරන්නේ? එතන දානවා FG වෙනුවට දෙකෙන් එකයි AB කියලා. වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. FG වෙනුවට දානවා භාගයයි AB කියලා. අන්න ඒක තමයි මේ කරේ. ඒ අනුව එහෙමනම් CFG ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිත් සමානයි කියලා එනවා. දෙකෙන් එකයි වැඩි කරොත් හතරෙන් එකයි AB ගුණ කිරීම H. AB ගුණ කිරීම H. එහෙම නේද? CFG කියන මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා භාගයයි හතරෙන් එකයි AB ගුණ කිරීම H. ඉතින් මම මේක අංක 1 කියලා ගත්තොත් මේ සම්බන්ධي මම අංක 2 කියලා ගත්තොත් මෙතන තියෙනවා නේද AB ගුණ කිරීම H සමානයි ABC කියලා. මෙතනක් තියෙනවා නේද AB ගුණ කිරීම H. එහෙනම් මම අංක 1ෙන් අංක 2ට ආදේශයක් කරොත් අංක 1ෙන් අංක 2ට ආදේශයක් කරොත් CFG කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි හතරෙන් එකයි CFG කියන ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි
හතරෙන් එකයි ABH කියන්නේ කවුද? ABC ටම තමයි. එහෙනම් ABC කියන ත්‍රිකෝණේ වර්ගඵලයෙන් හතරෙන් එකක් කියන එක එනවා. මෙන්න මේක තමයි මට දැන් ඔප්පු කරගන්න ඕන උනේ. ඒ කිව්වේ ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යාගල අඳින රේඛාවෙන් මේ වෙන්වන ත්‍රිකෝණයේ වර්ගඵලය ඔය කියන ත්‍රිකෝණයේ වර්ගඵලය අර කියන සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කීයෙන් පංගුවක්ද? හතරෙන් එකක් වෙනවා. හතරෙන් එකක් වෙනවා. අන්න ඒකයි මට අවශ්‍ය වුණේ ඔප්පු කරගන්න. එහෙනම් අපේ කට්ටිය මේ කියන ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාවෙන් වෙන් කරගන්න මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කීයෙන් පංගුවක් වෙනවද? හතරෙන් පංගුවක් වෙනවා. හතරෙන් පංගුවක් වෙනවා. එහෙමනම් ඕගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්නකෝ මේ කරන සිද්ධියම නේද BCD කියන ත්‍රිකෝණයේ BCD කියන ත්‍රිකෝණයේ G හා E කියන මධ්‍ය ලක්ෂ දෙක යා කරලා ඇඳ ගන්න මෙන්න මේ කියන පොඩි ත්‍රිකෝණයටත් එහෙමනම් තියෙන්නට ඕනි. ඒකම නේද තියෙන්නට ඕනි. එහෙනම් අපේ කට්ටිය පොඩ්ඩක් හිතන්නකෝ BGE එහෙම නැත්නම් BEG ත්‍රිකෝණයේ වර්ගඵලය එහෙමනම් ළමයි සමාන වෙන්න ඕනේ මේ කියන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කොච්චරකටද? BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කොච්චරකටද? අර වගේමයි හතරෙන් පංගුවකට නේද? ඒ කිව්වේ BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හතරෙන් එකකට. අන්න අපි ගොඩනගාගත්ත එක්තරා සම්බන්ධයක් CFG කියන ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හතරෙන් පංගුවක් කියන එකත් BEG කියන මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේ කියන ලොකු ත්‍රිකෝණේ BCD කියන ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හතරෙන් එකකටත් කියලා. අන්න අපි සම්බන්ධ දෙකක් ගොඩනගා ගත්තා. ඔය කාරණා දෙක තමයි අපිට ටිකක් අමාරු වෙන්නේ ගොඩනගා ගන්න. මේකට අත්දැකීමක් ඇත්තටම ඕනේ මෙන්න මේ කතාව පිළිබඳව ගොඩනගා ගත්ත විදිය. දැන් එහෙමනම් අපේ ප්‍රශ්නෙට පිළිතුර ළඟා වෙනවා. අපිට ඕනේ CFG ත්‍රිකෝණයේ වර්ගඵලයත් BEG ත්‍රිකෝණයේ වර්ගඵලයත් අතර අනුපාතය ගන්න. ඉතින් දැන් අපි හොයාගෙන තියෙන්නේ CFG කියන්නේ හතරෙන් එකයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එකත් ඒත් එක්කම BEG කියන්නේ හතරෙන් එකයි BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය කියන එක. හරිද? එහෙනම් දැන් අනුපාතය සරල කරොත් දෙපැත්තම හතරෙන් එකට හතරෙන් එක ඉවත් කරමු. එහෙනම් CFG ත්‍රිකෝණයේ වර්ගඵලය අනු BEG ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ වෙනම විදියකින් හතරෙන් එක ඉවත් වෙනවනේ. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය අනු BCD කියන ත්‍රිකෝණයේ වර්ගඵලයම තමයිලු. ඇයි? හතරෙන් එකට හතරෙන් එක ඉවත් වුණානේ. එහෙනම් මේ කියන පොඩි ත්‍රිකෝණ දෙකේ වර්ගඵල අතර අනුපාතය කිව්වත් ABC කියන ලොකු ත්‍රිකෝණයත් BCD කියන ලොකු ත්‍රිකෝණයත් අතර වර්ගඵලයේ අනුපාතය කිව්වත් දෙකම එකයි. ඒ දෙකම එකයි. එහෙමනම් දැන් අපි දන්නවනේ ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා සමානයි කියලා දෙගුණයක් BCD ට. එහෙනම් ABC වෙනුවට අපි දැම්ම දෙගුණයක් BCD ත්‍රිකෝණය කියලා. එහෙනම් දෙගුණයක් BCD අනු BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් මේක සරල වුණොත් දෙපැත්තෙම BCD ඉවත් වෙලා අනුපාතය මොකක් වෙයිද? 2:1 කියලා. ඔන්න අමාරු කොටසක්. ඒකේ හිතන්න දෙයක් තියෙනවා. මනෝමයෙන් හදන්නත් පුළුවන් 2:1 කියන කාරණේ ගන්න. එකම දේ තේරුම් ගත යුතු මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය ඒකෙන් හතරෙන් පංගුවක් තමයි මේ කියන පොඩි ත්‍රිකෝණය තුල තියෙන්නේ කියන එක. ඒකම තමයි මෙතන මේ කියන පොඩි ත්‍රිකෝණයටත් තියෙන්නේ මේ කියන ලොකු ත්‍රිකෝණයෙන් හතරෙන් පංගුවක් කියන එක. නමුත් මේ ලොකු ත්‍රිකෝණයත් මේ ලොකු ත්‍රිකෝණයත් අතර අනුපාතයේ වර්ගඵල 2:1යි. එහෙනම් ඉතින් පොඩි ත්‍රිකෝණ දෙක අතර අනුපාතයත් 2:1ම වෙන්න ඕනේ කියන්නේ.
ඒක තමයි අවසානයේ මේ කැරකිලා අන්තිමට 2ට 1යි කියලා ආවේ. ඒක නම් ටිකක් අමාරුයි තමයි. ඒක තමයි ওই ප්‍රශ්න 30 වැදගත්ම ප්‍රශ්නේ 2015 තියෙන. ජ්‍යාමිතිය සම්බන්ධ ওই කාරණේ. දැන් ගොඩක් කට්ටිය නිකන් උත්තර 2ට 1 හිතන්නේ දාලා ඇති. නමුත් ඒක කරන්න ඕන පිළිවෙල ඔන්න ඕකයි. දැන් ඉතින් පළවෙනි කොටසේදී මේ ඔක්කොම ටික අවශ්‍ය නැහැ. කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් මෙන්න මේ කාරණා දෙක. ඒ අනුව මෙන්න මේ දෙක අතර අනුපාත සමානයි කියන එක. හරි මම මේ සම්බන්ධයේ ගොඩනගලා පෙන්නුවේ මෙන්න මෙතනින්. මේක ගන්න විදිය. නමුත් අපිට විභාගෙදී ඒක කෙලින්ම දාන්න පුළුවන්. හරි ඉස්සර පොඩ්ඩක් දීර්ඝ සුළු කිරීමක් කරලා මොකද ප්‍රශ්න 30ක් ඉස්සර තියෙනවා. ඉස්සර ලකුණු ලබා දෙන ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් වෙනස්. පළවෙනි 1 සිට 10 වෙනකන් එක ලකුණ ගන්න හම්බ වෙනවා. 2 ඉඳලා 10 11 ඉඳලා 30 වෙනකන් ලකුණු දෙක බැගින් හම්බ වෙනවා. ඒක ලොකු ගාණක් එතකොට. මේ අපි කතා කරේ සාංශිකා 27 වෙනි ගානද නෑ 29 වෙනි ගාන 2015 අවුරුද්දේ කෙටි ප්‍රශ්න අංක. හරිද? මීට වඩා වෙනස් ක්‍රමයක් කවුරු හරි කරලා තියෙනවා නම් වෙන්න පුළුවන්. අවසාන උත්තරේ හැබැයි 2ට 1යි. අංග සම කරන්න නම් බෑ. FGC කවදාවත් අංග සම වෙන්නේ කාටද? BGE ට නෑ. වෙන්න බෑනේ. එහෙනම් මේ දෙක අංග සම වෙනවා නම් ඒ කියන්නේ වර්ගඵල සමානයිනේ. එහෙනම් වර්ගඵල අනුපාතය 1ට 1යි. හරි මේක තමයි අපිට ගලපන්න තියෙන ලේසිම විදිය. පියවර ටික අඩු කරන්න පුළුවන් මේ දෙක විතරක් ලියා ගන්න පුළුවන් වුණා. හරි ඇත්තටම මේක තියරි එකක් විදියට ගන්න පුළුවන්. මෙන්න මේ පොඩි කෑල්ලේ වර්ගඵලය ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් එකක් කියලා. ඒගොල්ලෝ එතනයි කෙටි කරන්න දී. ඒ කියන්නේ මේ සම්බන්ධ දෙක එකපාර ලියන්න පුළුවන් උතන. හරි ඒක තියරි එකක් විදියට මතක තියාගන්න පුළුවන්. ඒක ගන්න නම් අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙකක් යා වෙන්න ඕනේ. එතකොට මධ්‍ය ලක්ෂ දෙක යා කරලා ගන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් 4න් එකක් කියන එක අපිට කෙලින්ම ගන්න පුළුවන්. එතකොට මෙතනින් පස්සේ මේ දෙක අතර අනුපාතය නෙවෙයි. එහෙනම් මේ දෙක අතර අනුපාතය කියන්නේ ඉතින් මේ දෙක අතර අනුපාතයම තමයි. 4න් එකට 4න් එක ඉවත් වෙනවා. එහෙනම් ABC ත්‍රිකෝණය අනු BCD. ඒකයි පේලි දෙකෙන් උත්තරේ 2ට 1යි කියලා ගන්න ඒගොල්ලෝ. කෙටි ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මෙන්න මේ දෙක ලියනවා. එහෙනම් මේ දෙක අතර අනුපාතය කියන්නේ වෙන යම් විදියකින් මේ දෙක අතර අනුපාතය. 4න් එකට 4න් එක ඉවත් වෙනවා. එහෙනම් මේ දෙන්නගේ අනුපාතය කියන්නේ මේ කියන ත්‍රිකෝණ දෙක අතර තියෙන අනුපාතය. ඉතින් මේ ත්‍රිකෝණ දෙක අතර අනුපාතය අපි දන්නවනේ 2ට 1යි කියලා. ඒක තමයි කෙලින්ම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ 2ට 1යි කියන එක. එකම දේ මෙන්න මේක. ඔළුවේ තියාගෙන ඉන්න ඕන වැඩි. උතන තමයි අමාරු කොටස තියෙන්නේ. හරිද? ඔන්න එහෙමනම් ප්‍රශ්නාංක 29 2015. තව එක ගැටලුවක් ඕකේ අර්ථය අපිට කතා කරන්න තියෙනවා. තව එක ප්‍රශ්නයක් තියෙනවා නිර්මාණ කීයකටද කතා කරන්න. ඔව් ප්‍රශ්නාංක 30. හරි අවශ්‍ය කරුණු දාගත්තනේ. ප්‍රශ්නාංක 30ට යන්නම් එහෙමනම් ප්‍රශ්නාංක 30. මේකෙදි මධ්‍ය ලක්ෂ ප්‍රමේයය මධ්‍ය ලක්ෂ විලෝමයක් තමයි ගාන හදද්දී වැදගත් වෙන්නේ. වෙන මොකොත් සම්බන්ධ කරලා නැහැ. එතකොට මේ අපි කතා කරපු ප්‍රශ්න පහ තුල සමකෝණී තිබ්බ මධ්‍ය ලක්ෂ විලෝම තිබ්බා. හරි ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයවල තිබ්බා. ওই ටික තමයි පළවෙනි ප්‍රශ්න පහේදී කෙටි ප්‍රශ්න පත්‍රයේ ආවේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා නිර්මාණයට. ඒකත් ජ්‍යාමිතියම සම්බන්ධකින්ද මම උතනින් ඒකත් කරන්නම්. හරිද? අර ලකුණු සියල්ලම නැති වෙන්න දෙන ප්‍රශ්නේ තමයි යෝග. ඒ කිව්වේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 50න් 50ම නැති වෙන්න ඔන්න ඔය වගේ එකක් ආවොත් ඇති ඉතින්. හරිද? ඔව් ඒක කියන්න පුළුවන්. ඔව් ඒක වැරද්දක් නැහැ. දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් අර උත්තරයම නේ ගන්නදී. ඔය කියන සම්බන්ධයේ දෙපසම දෙකෙන් ගුණ කරන්නකෝ යන්න. සමීකරණය දෙපැත්තම දෙකෙන් ගුණ කරන්නකෝ. එතකොට දෙකට දෙක කැපෙනවා. අර පැත්තේ 8ට 2 කැපෙනවා 4න් එකක් එනවා. ඒක නේද බලන්නේ. දෙකම එකයි. CFG සමානයි 4න් එකයි ABC කිව්වත් එකයි. ඒකෙන් භාගයක් කියන්නේ අරකිනුත් භාගයක් කරන්න එපා. ඒතකොට 4න් එකෙන් භාගයක් කියන්නේ 8න් එක.
එහෙම ගන්න පුළුවන්. වැරද්දක් නැහැ. අවසාන ප්‍රශ්නේ රූපේ දැක්කන ABC ත්‍රිකෝණයේ ABC කියන ත්‍රිකෝණයේ ABC කියන ත්‍රිකෝණයේ DB සමානයි DC වන පරිදි AB මත DB සමානයි DC වෙන පරිදි AB මත D ලක්ෂයක් සොයා ගැනීමට අවශ්‍ය වෙනවා. DB කියන දුරයි ඒත් එක්කම DC කියන දුරයි. DB කියලා දුරයි DC කියන දුරයි සමාන වෙන පරිදි. ඒ කියන්නේ B ලක්ෂයේ ඉඳලත් සමදුරින් ඉන්න ඕනේ. C ලක්ෂයේ ඉඳලත් සමදුරින් ඉන්න ඕනේ. ඒ කියන්නේ B හා C කියන ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන්න ඕනේ. B වල ඉඳලත් සමාන දුරකින් C වල ඉඳලත් සමාන දුරකින්. එතකොට B හා C ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන පතය අඳ ගන්නයි ඕනේ. මොකද්ද ලක්ෂ දෙක? B හා C කියන ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන පතේ වෙන්නේ. ඔව් සාචිකා මොකක් වෙයිද එහෙමනම් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතේ. B හා C කියන ලක්ෂ දෙකටම සමදුරින් ගමන් කරන පතේ. ඒක ඇවිල්ලා ඔව් මොකක් වෙන්න ඕනද දෙනිති කියන එක. හරි. ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතය එහෙමනම් ඔව් ෂෙනාලි හරි. මොකක් වෙන්න ඕනේද? ඒ ඇවිල්ලා ඔව් ලම්බ සමච්ඡේදකය. එහෙනම් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන පතය එහෙමනම් මේ දෙන්නගේ මැද්දෙන් යන්නේ කියලා. එහෙනම් මෙතන ඉඳලා ඉහළටත් පහළටත් මෙතන ඉඳලා ඉහළටත් පහළටත් යා කරා. ඔන්න එහෙමනම් ලම්බ සමච්ඡේදකය ගැහුවා. එහෙනම් ওই ලම්බ සමච්ඡේදකය ගැහුවයින් පස්සේ ওই ලම්බ සමච්ඡේදකය ඇවිල්ලා හමු වේවි AB පාදයේ එක්තරා ස්ථානයක්. මොකද ඒගොල්ලෝ කියනවා ඒ අදාළ D ලක්ෂයේ පිහිටීම තියෙන්න ඕනේ කොතන කියලාද? AB රේඛාව මත. ඒකයි ඒගොල්ලෝ කියන්නේ DB සමානයි DC වන පරිදි AB මත D ලක්ෂයේ පිහිටන්න ඕනේ. එහෙනම් AB මත ඒත් එක්කම මේ පදයේ මත පිහිටන්නත් ඕනේ AB මත පිහිටන්නත් ඕනේ. එහෙනම් අදාළ පිහිටීම මෙන්න මෙතන. දැන් ඔයගොල්ලෝ මැනලා බැලුවොත් D වල ඉඳලා B වලට තියෙන දුරයි ඒත් එක්කම D වල ඉඳලා C වලට තියෙන දුරයි. ඉතින් හරිනේ. මෙතන මෙතනට තියෙන දුරයි මෙතන මෙතනට තියෙන දුරයි සමානයි. DB හා DC සමානයි. ඔන්න අදාළ D ලක්ෂයේ පිහිටීම. ඕගොල්ලන්ගේ රූප සටහන තුළ ඕගොල්ලෝ D හරියට පිහිටවා ගන්න ඕනේ. මම හිතන්නේ මම අදගත්ත රූපයට අනුව D පොඩ්ඩක් මෙහෙට ආවට ඕගොල්ලන්ගේ රූපේ මෙන්න මේ පොඩ්ඩක් ළඟට වෙන්න එනවා ඇති. ඔන්න එහෙමනම් D ලක්ෂයේ පිහිටීම. කී දෙනෙක් හරිද ඒක? සාචිකා කිව්ව එක නම් තේරුන්නේ නැහැ සාචිකා මට. හරිද වැඩි? කවුරු හරි ගත්තද ඒකේ D ලක්ෂයේ පිහිටීම? හරි. කළා තියෙනවා. එහෙනම් B හා C ලක්ෂ දෙකට සමදුරින් ගමන් කරන පදේ. හොඳට ඔළුවට ගන්න. ඒගොල්ලෝ දීලා තියෙන්නේ අනිත් පැත්තට. ඒගොල්ලෝ කියනවා BD හා CD සමානයි කියලා. ඒතර නොකිය කියන්නේ D වල ඉඳලා B වලට තියෙන දුරත් D වල ඉඳලා C වලට තියෙන දුරත්. ඒ කියන්නේ B හා C කියන ලක්ෂ දෙකටම සමදුරින් තමයි D ව පිහිටන්න ඕනේ. ඒ වගේම මේගොල්ලෝ අපිට කියනවා AB පාදයේ මැද්දේ තියෙන්න ඕනේ කියලා. එහෙනම් AB පාදයේ මැද්දේ තියෙන්න ඕනේ කියන්නේ AB මත තියෙන්නත් ඕනේ අර කියන ලම්බ සමච්ඡේදකයේ මත තියෙන්නත් ඕනේ. මේ දෙකටම පොදු ගුණාංගයේ තියෙන තැන තමයි අදාළ D ගේ පිහිටීම වෙන්නේ. AB ට ඇඳුත් පැරදි. AB ට ඇඳුත් පැරදි. එතකොට A එන්නේ A හා B ලක්ෂ වලට සමදුරින් පිහිටන පතේ. එතකොට A වල ඉඳලා D වලට තියෙන දුරත් සමානයි B වල ඉඳලා D වලට තියෙන දුරත් සමානයි. AB ගේ ලම්බ සමච්ඡේදකය ඇඳුත් පැරදි. C ලක්ෂයේ ඉඳලා ගහන්නත් බෑ. එතකොට A කරන්නේ C සිට කෙටිතම දුර අඳින එක AB කියන පාදෙට තියෙනවා. ඒක වැරදි. මේ හැර වෙනත් කිසිම නිර්මාණයක් හරියන්නේ නැත. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම BC පාදයේ ලම්බ සමච්ඡේදකය අඳින්න ඕනෙමයි. හරිද බලන්න ඒ කාරණේ. වෙනුකි මොකද අත්‍ය හරිද? මලිති මොකද අත්‍ය හරිද? හරි අද උවිදු ඉන්නවනේ ගොඩ කාලයකට පස්සේ උවිදු ඔය විදිහට හිතෙන්නේ නැති ආපහු නිකන් සම්බන්ධ වෙලා බලන්න උවිදුර වැඩ තියෙන්නේ නැති මේ දවස්වල හොඳයි විරමුණි තල්ල දෙනවා හොඳයි
ප්‍රසාර හරි. හරි. මරිදි කලින් සාධනේ ඔප්පු වීම වෙලා තිබ්බද දෙකට එක කියන එක? කරලා තිබ්බේ. දෙකට එකයි කියන අනුපාතේ. ඒක ඒ හැර වෙනත් ක්‍රමයකටද කරේ? නැත්නම් නිකම් උත්තරේ දැම්මද? වෙනාර කලින් එක කරලා තිබ්බේ. තිසුනි කලින් එක හොඳයි. තිසුනි කලින් එක කරලාද තිබ්බේ? හරි. ඔන්න 2015ට අදාළව. හරි. ඒක ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් දැන් පොඩ්ඩක් තේරුම් ගන්න ඇති කලින් එක ටිකක් අමාරු ප්‍රශ්නයක් ඒක. හරි. තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් කලින් එකේ අනුපාතයේ ගලපන විදිය. හරි. ඒතර පොඩ්ඩක් ඔළුවට ගන්න ඒකේ highlight එක. ඒ කියන්නේ අපි ගත යුතු සාරාංශය. මේකේ සාරාංශය ගත යුතුයි. කලින් උදාහරණෙදී කරපු සාරාංශය ගත යුතුමයි. හරි. වැදගත් දෙයක් එතනදී ඔප්පු උනේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙකක් යා කරලා අඳින රේඛාවෙන් මේ වෙන් වෙන ත්‍රිකෝණය ඇවිල්ලා මේ වෙන් වෙන ත්‍රිකෝණය ඇවිල්ලා මුළු ත්‍රිකෝණේ හතරෙන් පංගුවක් කියන එක. ඒක ගන්න ඔළුවට ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ නෝට් කරගන්න ඇති කියලා. සම්පූර්ණ රූපේ සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් හතරෙන් එකක් කියන එක ඔප්පු කරන්න පුළුවන් කියන එක. වෙන මේ කාරණේ ඔයගොල්ලෝ highlight වෙන්න ඕනේ. මේ කියන හැබැයි මතක තියාගන්න D හා E කියන්නේ අනිවාර්යෙන් මධ්‍ය ලක්ෂ දෙකක් වෙන්න ඕනේ. මධ්‍ය ලක්ෂ දෙකෙන් වෙන වෙන මේ ත්‍රිකෝණය ඇවිල්ලා මුළු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කොච්චරක් වෙනවද? හතරෙන් පංගුවක් වෙනවා. මොකද හේතුව මේ දෙන්න අතර තියෙන 1:2 අනුපාතයයි ලම්බෝස අනුපාතය ඒත් එක්කම ආධාරක අතර අනුපාතයත් 1:2ක් වෙනවා. ඒ නිසා තමයි ඔක හතරෙන් පංගුවක් ඇත්තටම සරලව කිව්වොත් ගන්නෙ. මොකද ලම්බෝස මේක x නම් මේක 1x. ආධාරකයේ මේක 2x නම් මේක x. සරලව නිකන් ආදේශ කරලා බලන්න. දෙන්න අතරම තියෙන්නේ ආධාරක අතරත් ලම්බෝස අතරත් දෙකේදීම භාගේ භාගය වෙනවා. ඒක තමයි හතරෙන් එකක් වෙන්නේ. නිකන් ගාන හිතෙන් හදලා ගන්නත් පුළුවන් ඕනේ නෑ. පොඩක් ඔළුවේ ඔය highlight කිරීම වෙන්නම ඕනේ. හරිද? DE මධ්‍ය ලක්ෂ නොවුනොත් ඔය කතාව ගන්න බෑ හොඳේ. DE මධ්‍ය ලක්ෂ වෙන්න ඕනේ ඔය කතාව ගන්න. නැතුව නිකන් ගන්න එපා. හරි. දැන් ඊට පස්සේ අපි යමු බලන්න 2016ට. ඔය 15 සිලබස් එක මාරු වෙන්නේ. කියන්නේ ඔයගලන් ඔය කරමින් යන දැන් අපි කරන සිලබස් එකේ අවසාන කාරණේ. කියන්නේ අන්තිම අවුරුද්ද තමයි 15 වෙදි කරේ. 2016 පටන් තමයි අපි මේ දැන් කරන 20 සිලබස් එක කරගෙන යන්නේ. හරි 16ට යමු බලන්න. එතන ප්‍රශ්න 25ක් තියෙවි දැන්. විස්සේ මුලින්ම ප්‍රශ්නේ විදියට අපිට හම්බ වෙනවලු කෙටි ප්‍රශ්න අංක 12 නේද? කෙටි ප්‍රශ්න අංක 12න් තමයි 2016 පළවෙනි ජ්‍යාමිතීය ප්‍රශ්නේ ගොඩනැගෙන්නේ. කෙටි ප්‍රශ්න අංක 12 2016ට අදාළව. හරි මුලින්ම අපිට කියන රූපය දැක්කම ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සම වෙනවලු. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒත් එක්කම PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවලු. අපිට දීලා තියෙනවා මේ කෝණේ x මේ කෝණේ y මේ කෝණේ z කියලා. ඒත් එක්කම අපිට දීලා තියෙනවා මෙතන කෝණේ අංශක 59යි
ඒත් එක්කම මේක අංශක 61යි. අගේ රූප සටහන පොඩ්ඩක් පැහැදිලිවම අපි හරිද බලන්න. මේක අංශක 60යි කියලා. එහෙමද? මේ දෙක කෝණ වැරදිද? මේ කෝණේ 59යි නේද? හරිනේ. මේ කෝණේ 59 මෙතන 61යි නේ. වැරදිද මේ කෝණ දෙක? හරිනේ. මෙතන කෝණේ අංශක 60යි කියලා දීලා ඇති. ඔය ටික නේ අපිට දීලා තියෙන්නේ. හරිනේ. හරි. ඒ අනුව අපෙන් අහනවා ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා නම් XYZ කියන කෝණවල විශාලත්වයන් මොනවාද වෙන්නේ කියලා. ඔව්. එහෙනම් මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙකක් අංග සම වීමේ අරමුණ තමයි එම ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග එකිනෙකට සමාන වෙනවා. එහෙනම් මේ කියන ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙනම් මොකක්ද ඔයගලගේ අදහස? සෙතෙනි කියාවි අපිට බලන්න. x කෝණයේ විශාලත්වය එහෙමනම් කොච්චරක් වෙන්න ඕනේද? x කෝණයේ විශාලත්වය. හොඳයි විනිවිද? x කෝණයේ විශාලත්වය හොඳයි. නන්දුල අදහසක් දෙනවා. හොඳයි. සෙතෙනි කියන x කෝණයේ විශාලත්වය වින අංශක 61යිලු. ඔව් ඒක හරි. එහෙනම් y කියන කෝණයේ විශාලත්වය ගත්තොත් චමෝත් y කියන කෝණයේ විශාලත්වය. මොකක්ද ඔයාගේ උත්තරේ y කෝණයට අදාළව? හොඳයි. ඒක නම් දාලා තියෙනවා වගේ කට්ටිය. හොඳයි. නිවින්දි මොකටද? හොඳයි. ෂෂ්ටි වැඩේ හරි. එහෙනම් y කෝණයට අදාළව එනවලු චමෝත් නෑ වගේ තාම අංශක 60ක්. y ඇවිල්ලා අංශක 60ක්. හොඳයි. රනිදු හරි. z කියන කෝණයට අදාළව. z කියන කෝණයට අදාළව. එහෙනම් ඉතිරි එක වෙන්න ඕනේ z නේ. දැන් මේ x ගලව ගත්තේ දැන් කට්ටිය කල්පනා කරනවා දැන් නැහැ සමහර කට්ටිය කොහොමද ගත්තේ කියලා. ඉරි දෙකේ පාදෙට ඉස්සරහනේ x තියෙන්නේ. මේකෙත් ඉරි දෙකේ පාදෙට ඉස්සරහා ඉන්නේ 61. ඒකයි ඒක ගත්තේ. y එක ගත්තේ තනිරට ඉස්සරහා. එහෙනම් මේකේ තනිරට ඉස්සරහා ඉන්නේ 60. එහෙනම් අනික z ඉන්නේ හිස් පාදෙට ඉස්සරහා එහෙමනම් 59. ඔන්න x y z හොයාගත්තා. ඒ පළවෙනි ප්‍රශ්නේ නම් හැමෝම හරි ඇති. අවුලක් නැහැ නේද? හරි. හොඳයි. විරාජ් වැඩේ හරි. ඊළඟට ආපහු ජ්‍යාමිතිය ප්‍රශ්නයක් අපිට හම්බ වෙනවා. ප්‍රශ්නාංක 14. ප්‍රශ්නාංක 14. හොඳයි. ඒකේ අපිට තොරතුරු ඇසුරෙන් x කියන කෝණයේ විශාලත්වය හොයන්න කියනවා. x කියන කෝණයේ විශාලත්වය. ඒක මොකද දාත්තේ? මේක හරිනේ. ඒක වෘත්ත චතුරාශ්‍ර සහ සමද්විපාද ප්‍රමේය ආශ්‍රිත ගැටලුවක් වෙනවා. අපිට AB හා AC පාද සමානයි කියන විත්තිය දීලා තියෙනවා. එහෙමනම් අපිට දක්වලා තියෙනවා මෙන්න මෙතන කෝණය ඇවිල්ලා x කියලා. මේ කෝණය ඇවිත් x ලු. මෙතන කෝණයේ විශාලත්වය දක්වලා තියෙන්නේ අංශක 60යි කියලා. එහෙමද බලන්නකෝ අංශක 60යි නේද මෙතන? x කියන මෙතන කෝණයේ විශාලත්වය අංශක 60යි නේ. 60ද 65ද? මෙතන දක්වලා තියෙන්නේ 65ද 60ද? 65 නේ. හරි. මෙතන 65ලු. එවනම් හරි ලේසි ළමයි මේ ප්‍රශ්නේ එහෙමනම්. x කියන කෝණයේ විශාලත්වය කොහොමද හොයන්නේ? අපි දන්නවා මේක සම ද්විපාදික ත්‍රිකෝණයක් හින්දා මේ පාදෙට මේ පාදේ සමාන හින්දා ඊට සම්මුඛව වෙයි. මේකට ඉස්සරහා තියෙන මේ කෝණයට මේකට ඉස්සරහා තියෙන මේ කෝණය මොකද වෙන්නේ? සමාන. එහෙනම් මේකත් ඇවිල්ලා x. මේක x වෙනවා නම් මේක වෘත්ත චතුරස්‍රයක්නේ. එහෙනම් අපි ප්‍රමේයයක් විදිහට ඉගෙන ගන්න වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා. එහෙනම් වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන හින්දා x සමානයි 65යි. හොඳයි. ගොඩ කට්ටිය ඒක දාලා ඇති. හේතුව දක්වන්න එතන ඉතිරි ලකුණ ගන්න නම් මොකක්ද? වෘත්ත චතුරස්‍රයක පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒකත් අවුලක් නැතුව ඇති.
ඔන්න දෙවෙනි කෙටි ප්‍රශ්නය අපිට 2016 ලැබෙනවා. ආපහු සැරයක් අපිට ලැබෙනවා ප්‍රශ්න අංක 18. ඒකත් වෘත්ත චතුරාර්ය සම්බන්ධයෙන්ම තමයි. ඒ ඇවිල්ලා තුන්වෙනි ප්‍රශ්නේ. අනේ තුන්වෙනි ප්‍රශ්නෙට කලින් ආව එකක් තියෙනවා. අංක 17. 17 හරි වැරදි ටිකක් තියෙනවා. මේ අංක 14නේ. 17 වෙනි ප්‍රශ්නේ අපිට තියෙනවා වගුවේ සත්‍ය ප්‍රකාශයක් නම් හරිද වැරදි නම් වැරද්දද දාන්න කියලා. සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. හරිද වැරදිද? පළවෙනි ප්‍රකාශයේ හරි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි කියන ප්‍රකාශයේ හරි. ඒකේ වැරද්දක් නැහැ. දෙවෙනි ප්‍රකාශයේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන වේ. ඒ ප්‍රකාශයත් හරිනේ. සම්මුඛ කෝණ සමාන වෙනවනේ. එතකොට පළවෙනි ප්‍රකාශයත් හරි. දෙවෙනි ප්‍රකාශයත් හරි. තුන්වෙනි ප්‍රකාශය සමාන්තර රාශියක වර්ගඵලය එක් එක් විකර්ණය මගින් සමච්ඡේද වේ. මොකද කියන්නේ? තුන්වෙනි ප්‍රකාශය හරිද වැරදිද? ඔව් නිවින්ද කියනවා හරි කියලා. ඔව් එහෙනම් හරි. ප්‍රකාශ තුනම ළමයි හරි. කටියට සමහරකට පොඩි සැකයක් එන ඔක්කොම හරියන්න පුළුවන්ද? ඒ නිසා එකක් හෝ වැරදි ඇති කියලා. ඔක්කොම හරි කියලා දාලා මකල ඉවර වෙලා කෝකටත් කියලා එකක් වැරද්දක් දාන්න ඕනේ නැත්නම් කැතයි වගේ හින්දා එකක් වැරදි දාලා ඇති. බලන්නකො එහෙම වෙලා නැද්ද කියලා. හිත කියනවා හරි කියලා. නමුත් ඉතින් අර ඔක්කොම හරියන්න බැරි හින්දා එකක් හෝ වර්ධින්න ඕන හින්දා එකකට වැරද්ද දාලා ඇති. සෙතිනි බලන්න එහෙම දෙයක් කළා නැද්ද කියලා. එකක් හෝ වැරද්ද දාලා ඇති. මේකේ ප්‍රකාශ ඔක්කොම හරි. එහෙමද නැද්ද? ඔන්න 14. නෑ. ඒ ඇවිල්ලා චමෝත් රොම්බසේ. ඒ රොම්බසේ. ඒ වෙන කතාවක්. හරි. නඟුල හොඳයි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය සම්බන්ධව. හතරවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 18 දී ඔන්න අපිට ලැබෙනවා. වෘත්ත චතුරස්‍රයක් වන නැවතත් වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙනවා. ඔය කියන වෘත්ත චතුරස්‍රය ABCD රු අපිට දීලා තියෙනවා CDA මෙන්න මෙයා ගැන කොච්චරක් වෙනවද කියලා. අපිට මෙතන කෝණේ දීලා තියෙනවා අංශක 69ද මට ඒක පේන්නේ නැද්ද? ළමයි මෙතන කෝණේ කීයද? B වලදී කෝණේ කීයද? 80 තියෙනවා. එතන 80 වල තියෙන්නේ. හරි. එහෙමනම් අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. එහෙනම් CDA 180න් 80ක් අඩු කරා නම් හරි. ඒක ලේසි ළමයි. එතන ලකුණු දෙක මතක් කරගන්න ඕන ප්‍රමේය. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ ඔව් පරිපූර්ණක වේ කියන එක. සමාන නැහැ පරිපූර්ණක වේ කියන එක. එහෙනම් CDA කෝණය ඉන්ෂාල්ලාත් අංශක 100යි. හේතුවක් ලියන්න. ලකුණු දෙකක් නේ. එකක් හේතුවට එකක් පිළිතුරට. ක්‍රමයක් නැහැනේ ඔකේ. කෙලිම උත්තරයක් දාන්න තියෙන අවස්ථානේ. ඒ නිසා හේතුවක් දාන්න. ඕදින් මොකදත් ඕදින්. හොඳයි. ඕදින් වෙන වැඩක වගේ මම හිතන්නේ. නෑ නේද? ලොකු රාජකාරියක් වගේ ඕදින් එහෙමද? නෑනේ. හරි. සම්දුර වැඩේ හරි. හරි. ඕදින් ඇහැట్లా ඉන්නේ. හොඳයි. ඊළඟ කාරණේ ඔන්න ප්‍රශ්නාංක 10 අපි කතා කරපු 4 වෙනි ජ්‍යාමිතිය ප්‍රශ්නේ. පස්වෙනි කාරණේ නැවතත් අංක 19 තියෙනවා. ඒක අපිට කියනවා කේන්ද්‍රය O වන වෘත්තයක් තියෙනවලු. ඔය කියන වෘත්තයට අදාළව ජායක් තියෙන වෘත්තය ඇතුලේ AB කියලා. වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජායට ලම්බකයක් ඇඳලා තියෙනවලු. වෘත්තයේ අරේ සෙන්ටිමීටර කීයද තියෙන්නේ 10ද 12ද එතන 10 නේ. වෘත්තයේ අරේ වල සෙන්ටිමීටර කීයක් කියලා තියෙන්නේ 10ද 12ද? අරේ 10යි. ඒ කියන්නේ OB කියන දුර 10යි කියන එක. මේක ඇවිල්ලා 10යි.
ඒත් එක්කම අපිට කියනවා තොරතුරු අනුව ABJ දිග. මෙන්න මේ දිග අපිට දීලා තියෙනවා 8යි කියලා. එහෙම නේද? මේ කෙටිතම දුර ලම්බ දුර කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර 8යි කියලා. ඔව්නේ. එහෙනම් ABJ දිග කොහොමද හොයාගන්නේ? ඉතින් අපි දන්නවා මෙතන ලම්බකයි නම් කේන්ද්‍රයේ සිට ජයයට ලම්බකයක් ඇන්දොත් ඒ ලම්බකයේ මගින් ජය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ දුර x නම් අනිත් දුරත් xම තමයි. එහෙනම් පයිතගොරස් සම්බන්ධය දාලා x හොයාගෙන ඉමු ඉස්සෙල්ලාම. දිගම පාදයේ 10 එයාගේ වර්ගය සමානයි. අනෙක් පාදවල වර්ගවල එකතුවට. එහෙනම් 100යි 8 වර්ගය 64යි අනිත් පැත්තට යදි ඍණ වෙනවා. එහෙනම් 36 සමාන x වර්ගයේ දෙපැත්තටම කෝක දාන්න ඇති. ඒ අනුව x සමානයි සෙන්ටිමීටර කීයක් කියලා එනවද? 6යි. එහෙනම් ABJ දිග කියන්නේ එමෙන් දෙගුණයක්. එහෙනම් 6 වරක් 2 ඔයාලා කිව්වා. හරි. සෙන්ටිමීටර 12යි. 9 වසර 10 වසර වෘත්තයක ජාය පාඩම. හරිනේ. AB ඇවිල්ලා 12යි. ඒකත් හරි. ඔන්න ජ්‍යාමිතිය සම්බන්ධ 5 වෙනි ගැටලුව. ඊළඟට ඔන්න ජ්‍යාමිතිය සම්බන්ධ 6 වෙනි ගැටලුව ප්‍රශ්න අංක 21. ප්‍රශ්න අංක 21. ABC ත්‍රිකෝණය අපිට EF කියන්නේ මධ්‍යලක්ෂ කියලා දීලා තියෙනවා. E හා F කියන්නේ මධ්‍යලක්ෂ කියන එක දීලා තියෙනවා. ඒත් එක්කම ABC ත්‍රිකෝණයට අදාළව දීති තොරතුරු අනුව EFC වෙන මෙතන කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. හරි. මෙන්න මෙතන කෝණේ ළමයි කීයද විශාලත්වය කියන්නකෝ. මෙන්න මෙතන කෝණේ විශාලත්වය කීයද? 26ද? මෙතන කෝණේ විශාලත්වය කීයද තියෙන්නේ? ඒ වල විශාලත්වය අංශක 30. මෙතන අංශක 30යිලු. මෙතන කෝණේ කීයද දීලා තියෙන්නේ? එතන විශාලත්වය 70. එතන තියෙන්නේ 70ලු. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට ළමයි EFC මෙන්න මේ කෝණයේ විශාලත්වය කීයද කියලා හොයාගන්න එක. දැන් මේ ගාන කරද්දී අපි භාවිතයට ගන්නවා මධ්‍යලක්ෂ දැනුම. මොකද්ද මධ්‍යලක්ෂ දැනුමෙන් කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍යලක්ෂ දෙකක්. EF කියන්නේ ඒ දෙකනේ. ඒ මධ්‍යලක්ෂ දෙක යා කරන රේඛාව ඉතිරි පාදයට මොකද වෙන්නේ? සමාන්තරයි. එහෙනම් මෙතන සමාන්තර බවකුත් තියෙනවා. හරිනේ. එහෙනම් ගැටලුව ලියා ගමු. කවුද කියන්නේ වැඩේ කොහොමද කරන්නේ? හොඳයි අදහසක් සෙතෙනි තියෙනවා වගේ සාචිකා මොකද හිතන්නේ? හොඳයි හරි බානුක යාව හොයලා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? හරි බානුක අදහසක් දෙනවා. හොඳයි බානුක මුලින්ම කියනවා මෙන්න මෙතන හොයන්න කියලා. ඉතින් මම හිතනවා එහෙනම් යාව හොයලා ඉන්න. බානුක කියන හින්දා මම එතන හොයන්නම්. එතන කීයක් වෙනවද? මෙතන අංශක 70 නම් AEF මෙතනත් අංශක 70යි. සමුද කල්පනා කරනවා එහෙම වෙන්නේ කොහොමද? එතන කෝණේ කොහොමද අංශක 70ක් වෙන්නේ කියලා. රශිනි වැරද්දක් වෙලා වගේ. එතන කොහොමද අංශක 70ක් වුනේ? අනුරූප කෝණ හින්දා. very good. එතන අනුරූප කෝණ හින්දා. එහෙමනම් දැන් අපිට පුළුවන් නේද EFC හොයාගන්න? දැන් අපිට පුළුවන් නේද EFC හොයාගන්න? ඒක ලේසි. මේ දෙන්නගේ එකතුව ඒ කිව්වේ 70 ධන 30. ඒ කියන්නේ අංශක 100යි. ඒ කියන්නේ අංශක 100යි. ඒයි ඒක එහෙම වෙන්නේ AEF කියන ත්‍රිකෝණේ පාද දික් කිරීමෙන් නේද EFC කියන බාහිර කෝණේ හැදෙන්නේ. එහෙනම් මේ බාහිර කෝණයේ විශාලත්වය එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට මොකද වෙන්නේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් 30 ධන 70ට එළිය කෝණේ සමාන වෙන්න ඕනේ. හොඳයි. එතන උත්තරය අංශක 100යි. හරි නේද? වෙනුවේ මිත්‍ර කෝණ වලින් යන්නත් පුළුවන්. ඒක හොයාගන්න නම් මෙතන කෝණේ හොයාගන්න වෙනවා. මෙතන කෝණේ 80යි කියලා හොයලා මේක 80 නම් මේක 100යි කියලා ගන්නත් පුළුවන්.
ක්‍රම දෙකක් තියෙනවා යන්න පුළුවන්. මාත් මුලින්ම කල්පනා කරේ ඒ විදිහට බානුක කිව්වා මේ විදිහට කරමු කියලා. ඒ නිසා මම ඒ විදිහට බැලුවා ඊට පස්සේ. ගැටලුවක් නැහැ. තමන්ට කැමති විදිහකට කරන්න පුළුවන්. අවුලක් නැහැනේ. ඔන්න ප්‍රශ්න අංක 6. ප්‍රශ්න 6ක් තිබ්බ ජ්‍යාමිතිය යටතේ 7 වෙනි කාරණේ. ප්‍රශ්න අංක 7. ආපහු වෘත්ත ජ්‍යාමිතිය යටතේ ගැටලුවක්. හරි. වෘත්ත ජ්‍යාමිතිය යටතේ ගැටලුවක්. මේ කතා කරන්නේ කෙටි ප්‍රශ්න අංක 22. හරි 2016. ඒකට අදාළව ඔන්න දීලා තියෙන මුකුත්ම සම්බන්ධයක් කේන්ද්‍රය පිළිබඳ තොරතුරක් නම් කියන්නේ නැහැ ළමයි. හැබැයි අපිට කියනවා AC කියන පාදයේ මත AC කියන පාදයේ මත තමයිලු කේන්ද්‍රය පිහිටන්නේ කියලා. AC කියන පාදයේ මත AC කියන පාදයේ මත මේ කියන පාදයේ මත තමයිලු කේන්ද්‍රය පිහිටන්නේ. හැබැයි කේන්ද්‍රය කොතනද තියෙන්නේ කියලා කියලා නැහැ. මෙන්න මෙතන කෝණේ අංශක 25යි කියන විත්තිය දීලා තියෙනවා. ප්‍රශ්නාර්ථය තමයි CBD. CBD කෝණේ විශාලත්වය හොයන එක. ඔව් CBD කෝණේ විශාලත්වය හොයාගන්න එක. හරි. අදහසක් තියෙයිද කොහොමද CBD එක හොයාගන්නේ කියලා? CBD කෝණේ විශාලත්වය ගොඩක් කට්ටිය වැඩේ කරලා තියෙනවා. ඔව් අපිට කේන්ද්‍රය පිළිබඳ තිතක් තියලා තියෙනවලු. හරි. හරි දැන් මොකද ඉතින් කියන්නේ? CBA වැරදිද නේද? CBA නෙවෙයි ඒ ඔයා කිව්වේ. කොහොමද ඒක ගන්න? අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මේක විස්කම්බේනේ. එහෙනම් ABC කෝණයේ විශාලත්වය පළමුව හිතා ගන්න පුළුවන්. එහෙනම් ABC කෝණයේ විශාලත්වය කීයක් වෙන්න ඕනේද? අංශක 90ක් වෙන්න ඕනේ. ඇයි? ABC කෝණේ කොහොමද 90ක් වෙන්නේ? නෑ. සම්දෝලි BCD නෙවෙයි 90. හොඳේ. ABC මේ මුළු කෝණේම අංශක 90යි. Aයි AC කියන්නේ විස්කම්බයක්. විස්කම්බයේ මත ආපාදිත කෝණය අනිවාර්යෙන් අංශක 90ක් වෙනවා. ඒකයි එතන හේතුව. තව දෙයක් කියන්න පුළුවන්. මෙතන අංශක 25 නම් මෙන්න මේ පොඩි කෝණයක් අංශක 25යි කියන විත්තිය නම් කියන්න පුළුවන්. ඒයි මම එහෙම කියන්න හේතුව මේ පොඩි කෝණේ හැදෙන්නේ AD කියන ලක්ෂ්‍ය මත ඉඳලා. ඒ ලක්ෂ්‍ය දෙක මතම ඉඳලා ඔන්න එකම ඛණ්ඩයේ කෝණ වලින් එහෙනම් මේකත් 25. එහෙනම් අහන්නේ CBD කෝණේනේ. එහෙනම් CBD කෝණේ විශාලත්වය කියන්නේ 90න් අඩු කිරීම 25ක්. ඒ කියන්නේ අංශක 65. ඔන්න අදාළ කෝණේ විශාලත්වය. CBD ඇවිත් අංශක 65. එකම ඛණ්ඩයේ කෝණ වලින් හිතන්න පුළුවන්. ඔව් කවිෂ කියනවා හරි. ඒ අනුව එහෙමනම් CBD ඇවිත් අංශක 65. ඔන්න ප්‍රශ්න අංක 7. ලකුණු 14ක් කිසිම අවුලක් නැතුව ඒ අවුරුද්දේ ගන්න තිබ්බා. ඕක ඇතුලේ මට තාම හම්බුනේ නැහැ සමකෝණී සම්බන්ධය. ඔය ප්‍රශ්න 7ෙම තිබ්බේ නැහැ නේද සමකෝණී? මධ්‍යලක්ෂ ප්‍රමේය තිබ්බා, සමද්විපාද ප්‍රමේය තිබ්බා, ත්‍රිකෝණික පාදය දික්‍රීමේ කතාව තිබ්බා, මධ්‍යලක්ෂ ප්‍රමේය තිබ්බේ නැහැ. වෘත්ත චතුරස්‍ර තිබ්බා, එකම ඛණ්ඩයේ කෝණ තිබ්බා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ තිබ්බේ නැහැ. වෘත්තයක ජාය සම්බන්ධ කාරණා තිබ්බා, සමාන්තර රාශිය තිබ්බා. ඔක්කොම ටික ඇවිල්ලා තිබ්බා ඔය ප්‍රශ්න 7 ඇතුලේ. හැබැයි සමකෝණී සම්බන්ධය තිබ්බේ නැහැ. නේද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ තිබ්බේ නැහැ. ඒ ටික නැහැ. ස්පර්ශක තිබ්බේ නැහැ. ඒ ටික තිබ්බේ නැහැ. හරි කෙටි ප්‍රශ්න 7 දී ඒ ටික නැතුව අනිත් සියලුම දේවල් ටික ඔක ඇතුලේ තිබ්බා. අංග සාම්‍ය තිබ්බා. හරි ආපහු පැහැදිලි කරමු. AC කියන්නේ විස්කම්බයක්. එහෙනම් විස්කම්බයේ මත ආපාදනය වෙන කෝණය අංශක 90යි. අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ අපි. එතකොට මේ මුළු කෝණයම අංශක 90යි. මේ මුළු කෝණයම අංශක 90යි. හරිද? මේ මුළු කෝණයම අංශක 90යි.
ඉතින් මේ රූප සටහන අනිත් පැත්තට කරකවලා බලන්න මේකයි ඔයගලන්ට මේක තේරුම් ගන්න බැරි. මේ රූප සටහන අනිත් පැත්තට කරකවලා බලන්න. AD කියන ලක්ෂ දෙකෙන් පටන් අරන් මං කිව්ව ඇඟිලි දෙක තියාගන්න. ඒ ලක්ෂ දෙකෙන් පටන් අරන් ඔන්න වෘත්තයේ පරිධියට යනවා. ඒ ලක්ෂ දෙකෙම පටන් අරන් ඔන්න ආපහු වෘත්තයේ පරිධියට යනවා. එතකොට මෙතන කෝණේ 25 නම් ඒකම නේද මෙතනත් තියෙන්නේ. ඒකත් අංශක 25. අහන්නේ මොකද්ද? CBD කෝණේනේ. මෙන්න මේ පොඩි කොටස විතරයිනේ. එහෙනම් මුළු කෝණෙම 90යි. මේ ටික 25යි. 90න් 25 කඩු කරා. දැන් හරිනේ. 90න් 25 කඩු කරොත් AB අපිට කීයක් කියලාද? අංශක 65ක් කියලා. එකම කණ්ඩේ කෝණ ඔයගලන්ට පේන්නේ නැති එක තමයි අවුල. ඔය රූපේ අනිත් පැත්තට කරකවන්නේ. එතකොට ඔයගලන්ට මෙන්න මේක පේනවා. මොකද ඔයගලන්ගේ ඔළුවේ හැමතිස්සෙම තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තිබ්බොත් විතරයි ඔයගලන්ට එකම කණ්ඩේ කෝණ පේන්නේ. මෙන්න මෙහෙම තිබ්බොත් නම් පේනවා. ඕකම අනිත් පැත්ත කරකවලා තිබ්බොත් ඔයගලන්ට පේන්නේ නැහැ. ඔන්න ඕකයි මෙතන වෙලා තියෙන්නේ. මෙතන ඉඳලා මේ එක කෝණයක් ඒ ලක්ෂ දෙකම පිටලා ඔන්න තව කෝණයක්. මෙන්න මේ එකම කණ්ඩේ කෝණ තියෙනවා. හරි නේද? හොඳයි. සෙතිනි අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. හරි ඔන්න ප්‍රශ්න අංක 7 ජ්‍යාමිතිය සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න 25 ඇතුලේ. ලකුණු 14ක් තියෙනවා හොඳේ. සාධනය කරන්න ලොකු බාරපත්‍ර ඒවා එකක්වත් තිබ්බේ නැහැ. තව එකක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ. නිර්මාණයටදී තියෙන කොටස. ඔන්න මං කියවනේ ජ්‍යාමිතිය සම්බන්ධ 25න් 8ක් තියෙනවා කියලා. ඔන්න ඔය 25න් 8 හරියට කරගන්න පුළුවන් නම් ලකුණු 16 ඇවිල්ලා ඔයගලන්ට. හරි. ABC ත්‍රිකෝණයක් තියෙනවලු. ඔය කියන ත්‍රිකෝණයේ මුලින්ම කියනවා A හා B ලක්ෂ වලට සමදුරින් A හා B ලක්ෂ වලට සමදුරින් අපි එතනින්ම වැඩි අල්ලගමු. A හා B ලක්ෂ වලට සමදුරින් කලින් පේපර් එකමයි. A හා B ලක්ෂ වලට සමදුරින් පිළිනවා කියන්නේ මොකක්ද? A හා B ලක්ෂ වලට සමදුරින් පිළිනවලු. A හා B ලක්ෂ වලට සමදුරින් පිළිනවලු. මොකද්ද කට්ටිය එහෙනම් ඒකේ තේරුම? A හා B ලක්ෂ වලට සමදුරින් පිළිටන්න. මේ ලක්ෂ දෙකට සමදුරින්. එහෙනම් ලක්ෂ දෙකකට සමදුරින් පිළිටන පතේ වෙන්නේ මොකක්ද? ඒක ලම්බ සමච්ඡේදක. එහෙනම් මේ දෙන්නගේ මැද්දෙන් යන එක. ඉහළටත් පහළටත් අපෝ ඉහළටත් පහළටත් යා කරගත්තා ඡේදනය වෙන ලක්ෂ දෙක යා කරගත්තා. හරි වුණා මම ලම්බ සමච්ඡේදකයේ ගැහුවා. මේ දොරවල් දෙක සමානයි. A හා B ලක්ෂ දෙකට සමදුරින් AC මත BD ලක්ෂය සොයා ගැනීමට. AC මත BD ලක්ෂය කියන්නේ මෙන්න මෙතරනේ. අවශ්‍ය නිර්මාණ ටික දාන්න D ලක්ෂය. එහෙනම් මේක D කියලා නම් කරන්න. ඉතින් හරි ලේසියිනේ යන්නේ. ඇති දෙයක් නැහැ නේ. ලම්බ සමච්ඡේදකයේ හරියට අඳිනවට එක ලකුණයි B කියලා ලක්ෂය පෙන්නනවට එක ලකුණයි. ඔන්න ලකුණු දෙක. ඒක හරිද බලන්න. හරි A හා B ලක්ෂ වලට සමදුරින් AC පාදයේ මත AC පාදයේ මත A හා B ලක්ෂ වලට සමදුරින් AC පාදයේ A හා B ලක්ෂ වලට සමදුරින් යන්නත් ඕනේ. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකයේ මත තියෙන්නත් ඕනේ. AC කියන පාදයේ මත තියෙන්නත් ඕනේ. ඒ කරුණු දෙකටම සපුරාලෙන තැන තමයි අර කිව්ව D ඉන්න ඕන තැන. ඔන්න ලකුණු 16ක් කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 ඇතුලේ ඔයගලන්ට ගන්න පුළුවන්. ලකුණු 16ක් තියෙනවා. කලින් අවුරුද්දේ නම් අපිට තිබුණේ ප්‍රශ්න 6යි. ඒ ඕල් සිලබස් එක දැන් අලුත් සිලබස් එකේ අපිට ප්‍රශ්න 7 හෝ 8 අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ගිය ඒ අවුරුද්දේ තරම් මේ අවුරුද්දේ ප්‍රශ්න 8 අමාරු නැත. හරි නේද? හොඳයි. යන්නද 2017ට වැඩි? හරිද වැඩි? අහන දේවල් තියෙද? දැන් මධ්‍යලක්ෂ ප්‍රමේය දැන් අද පළමු වතාවට අහනවා වගේ සමහරක් උන් ඇති. අනිවාර්යෙන් බලාගෙන ඇති. සමකෝණී සම්බන්ධයේ පළමු වතාවට අහනවා වගේ සමහරක් උන් ඇති. ඒතර ඒ කට්ටිය නැවත ඔය අමතක වෙච්ච කාරණා ටික නැවත බලා ගන්න විශේෂයෙන් මධ්‍යලක්ෂ විලෝමය. හරි දැන් අපි ජූලි වල පන්ති පටන් ගත්ත ගමන් මුලින්ම ටක් ටක් ගාලා කරගෙන ආපු ටික යාමිති ටික. හරි ඒ ටික නැවත සටහන් පෙරලලා බලා ගන්න. සමකෝණී සම්බන්ධතා ටික නැවත පෙරලලා බලා ගන්න. හරි ඒ ටික අත්‍යවශ්‍යයි. මේ ටික කරන්න ඉතින් බලන්න කෙටි ප්‍රශ්න වලින් ලකුණු 16ක් ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. අඩුම ධර්මයේ 16ක් නෙමෙයි 10ක් හිතන්නකෝ 10ක් ගත්ත කියලා. ඒ කියන්නේ ලකුණු 5ක් නේ. 100 ලකුණු 5ක් එකතු කරගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. හරි දැන් මේ ප්‍රශ්න 8න් මම හිතන්නේ මට අමාරුයි කියලා හිතෙන්නේ නම් ඉතින් මේ ප්‍රශ්න සමහර විට අමාරු වෙන්න පුළුවන්.
මේ වෘත්ත ජ්‍යාමිතිය අනිත් ටික නම් ඉච්චර අවුලක් නැහැ ඉතින්. අනිත් ටික ඔක්කොම වගේ කරන්න පුළුවන්. හරි 2014 එන්නම්. දහදේ පළවෙනි ප්‍රශ්නේ අංක 5ේදී අපිට හම්බ වෙනවා 2017 දී. කරවල ඉනවද ප්‍රශ්න 8ම හරි කියපු 8න් 8ම හරි කියපු 2016ට අදාළව 8න් 8ම හරි කියපු ඔව් හොඳයි ගොඩක් කට්ටිය 8ම හරි ගිහලා තියෙනවා හොඳයි චරුත ෂෙනාලි කාවෙන්දි හොඳයි බෙනාර මොකද අත් එකක් කරදී ඇති බෙනාර ෂුවර් එකටම හරිනේ මලිතී ඔක්කොම ටික හරි ඇති වෙනුකි කරගන්න වෙලාව තියෙන්නේ නැතු වැඩි සමහරක් විට වැඩ ගොඩක් තියෙන්නේ නැති ඒ නිසා කරගන්න බැරි වෙන්නේ නැති හරි හොඳයි වෙනාර හොඳයි ඉන්න හොඳයි ඔව් ප්‍රශ්නේ වැඩ ටික හරි සෙතනිය ඔක්කොම ටික හරි හොඳයි උවිදු මොකෝ උවිදු තාත්තේ සසුන්දි මොකෝ තාත්තේ ඉසුරු හරිනේ ඔක්කොම ටික අවුලක් නැහැ නේ ඉසුරු ඒ ටික හරි නසල්වා එකක් තමයි වැරදි වරංග මොකෝ තාත්තේ ප්‍රශ්නකට කරගන්න වෙලාව මදි වෙන්නේ නැති මං හිතන්නේ වැඩ තියෙන්නේ නැති ඒ නිසා කරගන්න බැරි වෙන්නේ නැති එහෙම නේද යෂිනි වැඩ ටික කරගත්තද හරි හොඳයි අටම හරි දැන් යමු 2017ට එහෙමනම් 2017 ප්‍රශ්නේ හරි හොඳයි කරලා තියෙන්නේ 2017 ප්‍රශ්නාංක 5ට යන්නම් ඒක නම් ලේසි ප්‍රශ්නාංක 5 BCD කියලා ත්‍රිකෝණයක් තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණයක් අපේ ගහනවා CDA නෑ DBC DBC අපිට දීලා තියෙනවා මෙතන කෝණේ විශාලත්වය 120යි කිය. එවනම් අපි ගහනවා මෙන්න මේ කෝණේ විශාලත්වය. එහෙනම් DBC කෝණේ විශාලත්වය ඇවිල්ලා සමානයි 120න් අඩු කරන්න ඕනේ අංශක 90ක්. එකපාර ගන්න පුළුවන් ඉතින් හොඳේ. අපේ කට්ටිය ඉතින් සෑහෙන දුර ගිහිල්ලා හදන්න නැති සමහරක් විට. සෑහෙන දුර ගිහිල්ලා හදන්න නැති සමහරක් විට. මේක හින්දා මේක හොයන්නේ නැති මුලින්ම මේක හොයලා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් හොයන්නත් ඇති. කමක් නැහැ ඉතින්. කොහොම කරත් අංශක 30ක් එන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. සෙතිනි කරන්නේ නැති මුලින්ම මේක 120ක් ඉන්න මේක 60යි කියලා හොයලා මේක 90යි මේක 60යි මේක එහෙමනම් 30යි කියලා ගන්න. එහෙම තමයි ගොඩක් විට වෙන්නේ නැත්තේ ගොඩක් අය. ඔව් කමක් නෑ. කොහොම හෝ හරි උත්තරේ කොහොම හරි අරගෙන නම් එච්චරයි. ඔන්න පළවෙනි එක. ප්‍රශ්නාංක 2ට යමු බලන්න. ආපහු අපිට කතා කරන්න හම්බ වෙනවා ප්‍රශ්නාංක 13 ආව ප්‍රශ්නාංක 13 වෘත්ත ජ්‍යාමිතිය යටතේ O කේන්ද්‍රය වූ AB විස්කම්භය වූ අපිට දීලා තියෙනවා AB හා O කේන්ද්‍ර විස්කම්භයගේ සීලක්ෂ වෘත්ත මත පිටා ඇත AB ඇවිත් 10යි AB පාදය ඇවිත් 10යි නේද දාලා තියෙන්නේ AB පාදයේ දිග කීයද දාලා තියෙන්නේ පොඩ්ඩක් බලන්න ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ AB පාදයේ දිග කීයයි කියලාද AB පාදයේ 10යි ඒත් එක්කම CB පාදයේ කීයද දාලා තියෙන්නේ CB පාදයේ 8යිද නෑ 6යි මේක 6යි මේක 10යි කියලා දීලා තියෙනවා එහෙනම් අපේ ප්‍රශ්නේ තමයි AC වල දිග ඉතින් හරි ලේසි
AC සමානයි 8යි. මම කරන්න යන්නේ නැහැ අපේ කට්ටිය හොයාගෙන ඇති කියලා මම හිතනවා. ඒක 8යි. ඒයි එක 8ක් වෙන්නේ. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. අර්ධ වෘත්තයේ කෝණ මතක් වෙන්නයි ඒක දීලා තියෙන්නේ. ඒ දෙකම පයිතකර සම්බන්ධයි. ඉතින් දිග පාදයේ වෙන්නේ AB. එයාගේ වර්ගය සමානයි අනෙක් පාදවල වර්ග දෙකේ එකතුවට. අනෙක් පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. එතනින් අපිට පුළුවන් අනික හොයාගන්න. හරි නේද? ඒක 8ක් එන්න ඕනේ. ඔන්න ප්‍රශ්න අංක 2. එතනින් පස්සේ ආපහු අපිට තියෙනවා 15 වෙනි ප්‍රශ්නේ. අංක 15 තුන්වෙනි ගැටලුව. මෙතන අංශක 62යි මේක 61යි මෙතන අංශක 62යි මැද කෝණේ අංශක 61යි මම හරියට බලන්න හරිනේ මැද තියෙන 61 නේද මැද 61 මෙතන 62 නේ හරිනේ ඊට පස්සේ C වලදී 61යි මේක 61 නේද මේක 61ද ඔව් මෙතන අංශක 62යි හරිනේ ඔය කියන රූප සටහනේ දක්වා ඇති තොරතුරු වලට අදාළව හරි රූප සටහනේ දක්වා ඇති තොරතුරු වලට අදාළව අපෙන් අහනවා අංග සම ත්‍රිකෝණ යුගලයේ ලියා දක්වා එම යුගලය හඳුනා ගැනීමට භාවිතා කළ අවස්ථාව පහතදී ඇති 1 2 හා 3 අවස්ථා අතරින් තෝරා යටින් ඉර කඳේ. හරි. ඉස්සෙල්ලාම අංග සම ත්‍රිකෝණ යුගලය හොයාගන්න ඕනේ. කවුද ගන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ යුගලය? හරි මෙතන 61ක් කියනවා මේකෙත් 61ක් මේකේ 62ක් මේකෙත් 62ක් කියනවා. එහෙනම් මේ ජෝඩුව හරි කෝණ දෙකක් හරි ඒත් එකම පොදු පාදයකුත් තියෙනවා. BC පොදු පාදය. එහෙනම් ඒක ගන්නත් පුළුවන්. හැබැයි මෙයත් එක්ක මේක ගන්න බෑ. මොකද කෝණ දෙක නම් හරි. හැබැයි පොදු පාදයේ වෙන්නේ වෙනත්ම පාද දෙකක්. වෙනත් මේ 62ට ඉස්සරහා මේක වෙනස්. එහෙනම් අපිට ගලපන්න පුළුවන් වෙන්නේ ABC ත්‍රිකෝණය අංග සමයි BCD කියන ත්‍රිකෝණය. BCD කියන ත්‍රිකෝණය. එහෙම නේද බලන්න? ABC හා BCD ත්‍රිකෝණය. මොකක්ද අංග සම අවස්ථාව? කෝණ දෙකයි පාද එකයි. ඒ කිව්වේ කෝපා. ගොඩක් කට්ටිය කල්පනා කරනවා ඒ වුණාට ඉතින් මේකෙත් 62ක් මේකෙත් 62ක් මේකෙත් 61ක් මේකෙත් 61ක් පොදු පාදයක් තියෙනවා BD කියලා. එහෙමනම් ඇයි අපිට ගන්න බැරි මේ ත්‍රිකෝණ දෙක කියලා? එහෙම ගන්න බැරි හේතුව කෝණ දෙක මැච් වෙන විදිය හරි. නමුත් අර ඉතිරි වෙන ගැළපෙන පාදේ තියෙනවනේ. පොදු පාදේ කියලා ගන්න. ඒක අනුරූප වෙන්න ඕනේ. මේ ත්‍රිකෝණේ මේ පොදු පාදේ තියෙන්නේ මේ හිස් කෝණෙට ඉස්සරහ. හැබැයි මේ ත්‍රිකෝණයේ මේ කියන ගැළපෙන පාදේ තියෙන්නේ අංශක 62ට ඉස්සරහ. එහෙමනම් මේක කෝපෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න බෑ. ඒක පොඩ්ඩක් හොඳට ඔළුවට ගන්න. ඒක වැදගත් අවස්ථාවක් වෙනවා. ඒක වැදගත් අවස්ථාවක් වෙනවා. හරිද? ගැළපෙන ත්‍රිකෝණ දෙක ABC හා BCD මොකක්ද ගැළපෙන අංග සම අවස්ථාව? කෝණයක් පාදයක්. හරිද? ප්‍රශ්න තියෙද? ගැළපීම ගැන විදූෂ නෙත්මල් මොකටද? අවුලක් අරුදයක් තියනවාද? හරි තවත් අයගේ අදහස් තියෙනවා පාකෝපා ගන්න බැරිද කියලා. මොකද කට්ටිය හිතන්නේ පාකෝපා ගන්න බැරිද? මොකද කියන්නේ? කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා ඇයි අපිට පාකෝපා ගන්නත් පුළුවන් කියලා. පාකෝපා ගන්න පුළුවන්ද?
ඔව් මොකක්ද පාකෝපා ගන්න පුළුවන් නම් ගැළපෙන පාද දෙක. එහෙම බෑ. එහෙම ගන්න බෑ නේද? ඉස්සෙල්ලා අපි ප්‍රධාන දේ ලියන්න ඕන. ඒක මත ඉඳලා අනිත් ඔක්කොම ටික ගන්න පුළුවන්. එහෙම උණු. බෑ. එහෙම ගන්න බෑ. එහෙම කියන්න බෑ. ඔය දීලා තියෙන තොරතුරු වලින් අපි මුලින්ම කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක කරාට පස්සේ කරන්න පුළුවන් අමතර සාධනයන් අපිට ගන්න බෑ. හරිද? මේකේ පාකෝපා ගන්න විදියක් නැහැ. පාද දෙකක් ගලප ගන්න බැරි හින්දා. කෝකෝපා විතරයි ගලපන්න පුළුවන් වෙන්නේ. හරිද? වෙනත් කාරණා ගන්න බෑ. හරිනේ. හොඳයි. ඊළඟ කාරණේ මොන ප්‍රශ්න තුනක් කතා කරා. ආපහු සැරයක් අපිට තියෙනවලු ප්‍රශ්නක 17. හතරවෙනි කාරණේ. XY ජායට OZ කියලා ලම්බකයක් ඇඳලා තියෙනවලු. රූපයේ XY යනු O කේන්ද්‍රයේ වූ වෘත්තයේ ජායක් Z ලක්ෂය XY මත පිහිටා ඇත්තේ රූපයේ ඇති පරිදිය. පාද දී ඇති එකෙක් ප්‍රකාශයේ නිවැරදි නම් හරි. එහෙනම් පළවෙනි කතාව ඒගොල්ලෝ අපිට කියනවා XY කියන පාදයේ ඇවිත් සමානයිලු 2යි XZ. තව සම්බන්ධයක් කියනවා XOY කියන කෝණය ඇවිල්ලා සමාන වෙනවලු දෙගුණයක් XOZ. සසුන්ගේ ඒ කතාව ගන්නත් බෑ. ඔප්පු කරන්න විදියක් නැහැ ඒක එහෙමයි කියලා. පුළුවන් ක්‍රමයක් කලින් එකේදී තියෙනවද? හරි. පුළුවන් එහෙමනම්. පුළුවන්. ඔයා කියන කතාව හරි. ඔව්. ඉස්සෙල්ලා ඔප්පු කරන්න පුළුවන්. කලින් එකේදී පුළුවන්. කලින් එකේදී අපිට ABCD සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරලා ඊට පස්සේ අර කාරණේ කරන්න පුළුවන්. හැබැයි ඒත් අපිට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පළවෙනි කාරණේට අදාළව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන කෝකෝපා කියන එක එහෙම අරගෙන ගන්නත් බෑ. ඒ කියන්නේ පාකෝපා ගන්න පුළුවන් ඒක ඇත්ත. නමුත් අපිට ওই දීලා තියෙන තොරතුරු එහෙම නැත්නම් ওই රූප සටහනේ දක්වලා තියෙන අවස්ථාව යටතේනේ යන්නේ. ඒ නිසා රූප සටහනේ දක්වා තියෙන කරුණු වලින් ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන උත්තරේ තමයි කෝකෝපා. ඒ නිසා ඔතන අපිට කොහොමත් පාකෝපා කියන අවස්ථාව කලින් කීයේදී ගලපන්න බෑ. මොකද ඒගොල්ලෝ කියන්නේ ඔය කියන ත්‍රිකෝණය වලේ දක්වා ඇති ඔය තොරතුරු ඇසුරෙන් ගන්න කියලානේ. හරි ඒ නිසා හරිම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන උත්තරේ පාකෝපා තමයි. උත්තර දෙකක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ උතනදී අපි. අනිවාර්යෙන් එක උත්තරයක් තමයි ගලපන්න ඕනේ. ඉස්සෙල්ලා සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරලා පාද සමානයි කියලා අරගෙන ඕගොල්ලෝ කියන දේ කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නම් අර කාරණේ තමයි. හරිද? කෝකෝපා කියන අවස්ථාව තමයි. ඔයගොල්ලෝ කියන විදිහට සමාන්තර ආශ්‍රය කරන්න පුළුවන්. ඒක හරි. හරි. එහෙනම් ඊළඟ කාරණේ මොකද කියන්නේ? ප්‍රශ්නාංක 17. රූපයේ XY යනෝකම් හරි. මොකද්ද පළවෙනි ප්‍රකාශය හරිද? XY කියන පාදේ ඇවිල්ලා සමානයිලු XZ කියන පාදයෙන් දෙගුණයකට. හරිද වැරදිද? පළවෙනි ප්‍රකාශය හරි කියලා කියනවා. ඔව්. හරිනේ මොකද ලම්බකයක් ඇඳ ගමන් මේ දුරවල් දෙක සමාන වෙනවනේ. ඒක අදව හරි. ඒත් එකම දෙවෙනි එක XOY මේ කියන මුළු කෝණය ඇවිල්ලා XOZ මේ කියන පොඩි කෝණය වගේ දෙගුණයක්ලු. ඒ කතාවත් ගන්න පුළුවන් නේද? ඒ ප්‍රකාශයත් හරි.
ඇයි ඒක හරියන්නේ? මේ කියන පොඩි ත්‍රිකෝණ දෙක අපිට අංග සම කරන්න පුළුවන්. මොකක්ද? පාකෝප අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඒ නිසා මේ කෝණයට මේ කෝණය අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මේ පොඩි කෝණේ වගේම එකක් මෙතනක් තියෙනවා. එහෙනම් ලොකු කෝණේ කියන්නේ පොඩි කෝණ දෙකක්. ඒ ප්‍රකාශයේ හරි. ඔන්න ප්‍රශ්නාංක 4. ඒ ප්‍රකාශයේ හරි. ඊළඟට ප්‍රශ්නාංක 5 ඒක වැටෙන්නේ කෙටි ප්‍රශ්නාංක 20 විදියට. කෙටි ප්‍රශ්නාංක 20 විදියට. PQR දෙනවා අපිට මෙතන කෝණේ අංශක හරි මෙතන 112ද ළමයි තියෙන්නේ මට පේන්නේ. මෙතන කෝණේ කීයද? 112ද තියෙන්නේ. මෙතන කෝණේ විශාලත්වය 110යි කියලාලු තියෙනවා. හරි. අපේ ප්‍රශ්නේ ඇවිල්ලා මෙන්න මෙයාව හොයන එක. මොකක්ද කෝණේ හොයා ගන්න ඕනේ x. මෙතනනේ x තියෙන්නේ. මෙයාව ගලපන්න ඕනේ. හරි ලේසි. එවනම් x සමානයි අංශක 70යි. කී දෙනෙක් හරිද ඒ උත්තරේ ගත්ත? x සමානයි 70 කියන උත්තරේ. නැද්ද කවුරුත්? ක්ෂණාලි විතරද අරන් තියෙන්නේ එතකොට? නවුද්‍ය අරගෙන තියෙනවා. හරි. හරි මිසල්ම අරගෙන තියෙනවා. හොඳයි. මගේ විශ්වාසය කියලා තියෙනවා. 3 දෙනෙක් ඒ විශ්වාසය කියලා තියෙනවා. හරි. මම දන්නවා අනිවාර්යයෙන් මෙතනින් එකෙක් හරි ගන්නවා කියලා 3 දෙනෙක් බලන් තියෙනවා. හරි. ඕක වැරදි. හරි සෙතිරිත් ඒක තමයි කරලා තියෙන්නේ. 4 දෙනෙක් බලන් තියෙනවා ඒ උත්තරේ. ඇයි ඉතින් මේක වෘත්ත චතුරාශ්‍රයක් නේ ෂෙනාලි? ඒ නිසා සම්මුඛ කෝණ පරිපූර්ණකයිනේ. එහෙනම් ඉතින් අරක 110 නම් අරක 70ක් වෙන්න ඕනේ කියලා අරගෙන ඇති. එහෙමනේ ෂෙනාලි ගන්න නැත්තේ. හරි ඒක වැරදි. x ඇවිල්ලා 70ක් වෙන්න බෑ. හරි. ඇයි මේක වෘත්ත චතුරාශ්‍රයක් නෙවෙයි දෙයනේ. ඇයි මේක වෘත්ත චතුරාශ්‍රයක් නෙවෙයි කියන්නේ? ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත නැහැ. නැවත බලාගන්න වෘත්ත චතුරාශ්‍ර ටික. හරිද? එහෙනම් මෙතන x 70 කිව්වොත් වැරදි. x 70ක් වෙන්නේ නැත. වෙන කතාවක් මේකදී. මේක ඇවිල්ලා වෘත්තයේ පරිධිය මත ආපාදනය වෙන කෝණයක්. හොඳට බලාගන්න. ඒ කෝණේ හැදෙන්නේ p හා r කියන ලක්ෂ වලින් ආරම්භ කරලා. මේ ලක්ෂ දෙකෙන් ආරම්භ කළා තමයි පරිධියට දුවන්නේ. ඒ ලක්ෂ දෙකෙම පටන් අරන් ඔන්න දුවනවා කේන්ද්‍රයට. එහෙනම් මෙයාගේ සම්බන්ධය මෙන්න මෙයත් එක්ක තියෙනවා ළමයි. මේ ලක්ෂ දෙකෙන් පටන් අරන් කේන්ද්‍රය හැදෙන්නේ මේ කෝණේ. ඒ ලක්ෂ දෙකෙන්ම පටන් අරන් පරිධිය හැදෙන්නේ මේ කෝණේ. මොකද්ද සම්බන්ධය? කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධිය ආපාදිත කෝණයෙන් දෙගුණයකි. එහෙනම් මේක 110 නම් මේක ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ අංශක 220යි. එහෙනම් දැන් අපි දන්නවා ලක්ෂයක් වඩා පිරි කෝණ සියල්ල එකතු අංශක 360යි කියලා. එහෙනම් 360කින් අර 220 අඩු කරමු. අන්න අංශක 140ක් කියලා එයි. කවුරුද මේ වැඩේ හරියද? ඔන්න x වලට අදාළ උත්තරේ. අංශක 140ක්. හොඳයි. පස් දෙනෙක් වැරදි. අනිත් තුන් හරි වගේ මට හිතෙන්නේ. අමානිකෝ වැඩේ හරියද? හොඳයි. වෙනාර මොකෝ තාත්තේ හරියද? හරි. සෙදින් ගල්ලා තියනවලු හොඳයි. සාජිකා හරි. හොඳයි. ඔන්න ජ්‍යාමිතිය ප්‍රශ්න කෙටි ප්‍රශ්නාංක 5. ශාස්ත්‍රීය වැඩේ හරි හොඳයි. දැකලා තියෙනවා ඒ කියන්නේ. කේන්ද්‍රයේ ආපාදිත කෝණයෙන් දෙගුණයක්. නිසල්ම හරියද? ඒක දැක්කද? හරි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධියේ කෝණයෙන් දෙගුණයක් කියන එක අපි දකින්න ඕනේ. ශාස්ත්‍රීය හරි. මොන ජ්‍යාමිතිය අංක 5. ජ්‍යාමිතිය ප්‍රශ්නාංක 6ට යමු බලන්න.
अंक 23. හරි අපිට දෙනවා ඊළඟ ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්න අංක 6. ABCD D රූපයේ A ගේ සරල රේඛා ඛණ්ඩය මත D අක්ෂයේ පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය තමයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කීයයි කියලා දීලා තියෙන්නේ 2යි කියලාද 4යි කියලාද? 2යි නේ. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මොකද හිතන්නේ? හරි ABCD එකයි කියලා දෙන්නේ. ABCD සමාන්තරාශ්‍රය ගන්නදී හරි මම කරන්න. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ඇවිල්ලා එකයි. අපිට දීලා තියෙනවා ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මේකේ වර්ගඵලය ඇවිල්ලා එකයි කියලා. වර්ග සෙන්ටිමීටර එකයි. මේ සම්පූර්ණ ABCD ගේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ඇවිල්ලා එකයි. කියනවා අපිට දී ඇති තොරතුරු අනුව ACE මෙන්න මේක. A ගේ වර්ගඵලය කොච්චරක් වේවිද කියලා. ACE කියන කෙනාගේ වර්ගඵලය කොච්චරද කියලා. මොකද කියන්නේ? කීයක් ඕගොල්ලෝ දැම්මද? ACE කියන ත්‍රිකෝණයට අදාළව වර්ගඵලය කොච්චරක්ද? හොඳයි. සාචිකා වෙනස් උත්තරයක් කියනවා. රශ්මිත් වෙනත් උත්තරයක් කියනවා. අනිත් ඔක්කොම අල්ලම පොදු උත්තරයක් දෙන්නේ. සාචිකා දැන් ඔන්න වෙනස් වෙලා තියෙනවා අපෝසරයක් උත්තරේ. යෂිනි මොකද හිතන්නේ? ඔව් උත්තරේ ඇවිල්ලා ACE කියන ත්‍රිකෝණයේ අදාළව A නත් ඕනේ වර්ග සෙන්ටිමීටර එකම තමයි. වර්ග සෙන්ටිමීටර එකම තමයි. ඔව්. ඇයි? අපිට පුළුවන් ABCD කියන්නේ සමාන්තරාශ්‍රයක්නේ. එයාගේ වර්ගඵලය BCED කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට මොකද වෙන්නේ? මේකත් සමාන්තරාශ්‍රයක්නේ. එහෙනම් මෙයාගේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මෙයාගේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. ඇයි? එකම ආධාරකය. BC එකම ආධාරකය හා BC සමාන්තරයි AE. ඒ නිසා සමාන්තරාශ්‍ර දෙකේ වර්ගඵල එකිනෙකට සමානයි. හරිද? ඒ වගේම ABCD කියන කෙනාගේ වර්ගඵලය ADC කියන මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් දෙගුණයක්. ඒ කියන්නේ ADEC කියන පොඩි ත්‍රිකෝණය ඇවිල්ලා අර සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් භාගයක්. ඒ මොකද විකර්ණයක් මගින් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් ADC ත්‍රිකෝණ කෑල්ල භාගයයි වර්ග සෙන්ටිමීටර. ඒ වගේම ABCED ත්‍රිකෝණයේ සමාන්තරාශ්‍ර ගත්තොත් ඒක ඇතුලේ තියෙන EDC කියන කෑල්ලේ ත්‍රිකෝණයේ වර්ගඵලය අරකින් භාගයක් සමාන්තරාශ්‍රයෙන් භාගයක්. එහෙනම් භාග දෙකක් එකතු වෙනවා කියන්නේ කීයක්ද? උත්තරේ 1යි. ඒක ලේසි. ඒකේ උත්තරේ 1. අංක 24. එහෙම නැත්නම් 27 වෙනි කාරණේ. ඒකට අදාළව කිව්වොත්
මේ මුළු කෝණයම ඇවිල්ලා x ලු මෙතන කෝණය කියන්නේ ළමයි 25යි කියලා නේද? මේ කෝණය 25යි නේද? පොඩ්ඩක් බලන්නකෝ. මෙතන 25යි නේද? ඔව්. මෙතන කෝණය ඇවිත් කීයද? 36ද 35යි නේ 35යි. එතන කෝණය 35යිලු. පොඩ්ඩක් බලන්න හරියද කියලා. එහෙමනම් මෙයව හොයන්නයි තියෙන්නේ. ඔව්. කොහොමද දැන් x හොයාගන්නේ? හරියට දැක්කොත් අපි LMNK චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක්. ඔව් නේද? යා වෘත්ත චතුරස්‍රයක් ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත පිහිටන හින්දා එහෙනම් මේ හැදෙන පාද දික්‍රිමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොකද වෙන්නේ? සමාන. එහෙනම් මේක x නම් මේකත් x. එහෙනම් මේක ත්‍රිකෝණයක් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව x ධන 35 ධන 25 සමානයි 180යි. ඕක දැක්කද දන්නේ අපේ කට්ටිය. එහෙනම් ධන 60ක් අනිත් පැත්තට යවනවා. එහෙනම් x සමානයි 120ක් kV. x සමානයි 120ක් kV. නිසල්ම වැඩේ විනාශ කරගෙන තියෙනවා වගේ මට පේන විදියට. x ඇවිත් අංශක 120යි. දිනති වැඩේ විනාශ වෙලා වගේ මට හිතෙන විදියට. හරි ආපහු කිව්වොත් මේක වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයේ පාදයේ දික්‍රිමේ සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙනම් මේක x නම් මේක අනිවාර්යයෙන්ම x වෙනවා. මේ කෝණ තුනේ එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් 180යි. එහෙමනම් එතනින් අපිට x හොයාගන්න පුළුවන්. හරිද? හොඳයි. ඔව් කර්ම දෝෂ ඵල දීලා තියෙන්නේ. පින් අතේ වැඩ කරන්න පුළුවන් තරම්. සුළු කරද්දි වරද්ද ගන්න එපා. නිවින්දි වරද්දගෙන නැති අනිවාර්යෙන්ම. ඒක තමයි නිසල්ම වෙලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයකට උත්තරයක් දීලා තියෙන්නේ. අදාළ දැනට ඇවිත් නැත. ඒක නේ අපරාධේ. හරි ඔන්න ප්‍රශ්න 7ක්. හරි අවුලක් නැහැ. නිවින්දි හොඳයි. ඒකේ අවුලක් නැහැ. හැබැයි දකිමු හැමතිස්සෙම අපේ ළඟම පාරක් දකිමු. මම මේ පෙන්නන්නේ සමහරක් ඒවා මේ ගානට එච්චර දුරට ඕනේ නැති වුණත් ඔයගලන්ගේ සාධනීය කොටස් වලදී ඔයගොල්ලෝ දකින්න ඕනේ හින්දා. හරි. දැන් ඊට පස්සේ එහෙමනම් එතනින් පස්සේ දැන් ප්‍රශ්න 7ක් තිබ්බනේ. ජ්‍යාමිතියෙන් 7ක් බලන්න දැන් මම කිව්ව කාරණා ඇත්ත නේද? කෙටි ප්‍රශ්න 25න් කෙටි ප්‍රශ්න 7ක්ම තියෙන ජ්‍යාමිතිය 8 තියෙන නිර්මාණෙ. ඉතින් ඒකත් ජ්‍යාමිතිය කොටසක්ම තමයි. ඒතකොට කෙටි ප්‍රශ්නය 8ක් ජ්‍යාමිතිය නිර්මාණ වලින් එනවා. ඉතින් දැන් හොඳට සූදානම් වෙන්න. දැන් එකින් එකට අපි කරුණු විදියට ගත්තා. හරි දැන් සූදානම් වෙන්න. මේ ප්‍රශ්න 8ක් තියෙනවා. ඉතින් අපි කොහොම හරි මේ 8 දී අපි හැමතිස්සෙම කරන. ඒකයි මම වෙනම තෝරගෙන මේ 8 ගානේ කරන්න කිව්වේ. ඒතර ඔයගලන්ට නැවත නැවත වෘත්ත ජ්‍යාමිතිය මතක් වෙනවා, ත්‍රිකෝණ ජ්‍යාමිතිය මතක් වෙනවා, චතුරස්‍ර ජ්‍යාමිතිය. ওই ටික නැවත නැවත පෙරලා බලපෙල ওই ප්‍රශ්න ටික කරන්න. එතකොට ඔයගලන්ට මේ ටික පුරු වේවි ප්‍රමේය ටික ඉස්සලා. හරි ඊට පස්සේ එමනම් තව එක ගැටලුවක් තියෙනවා නිර්මාණ ගැටලුව. සාමාන්‍ය නිර්මාණ ගැටලුව වෙන්නේ අංක 25. නමුත් මේ පාර 25 ඇවිල්ලා තියෙන්නේ ප්‍රස්තාරික ගැටලුව. එතකොට කොහොමද නිර්මාණ ගැටලුව? නිර්මාණ ගැටලුවක් දාන්න අවතක වෙලාද එතකොට? කියවෙන ගැටලුව දෙන නිර්මාණ අංක 21 තමයි නිර්මාණ ගැටලුව. එකක් නිර්මාණ වලින් තියෙනවා. ඒක අපිට තියෙනවා L කේන්ද්‍රයේ වූ ඒත් එකම NM ඡාපයක් තියෙනවා. මේක ඇවිල්ලා කේන්ද්‍රය L කියන්නේ. එහෙනම් LM කියන්නේ අරයන් දෙකක්. LM රේඛාවත් LN රේඛාවට සමදුරින්. එතනින් පටන් ගමු එහෙමනම්. මේ ඇවිල්ලා NM කියන වක්‍ර දිග කියන්නේ ඡාප දිග, කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ඉතින් මුලින්ම කියනවා අපිට LM රේඛාවටත් LN රේඛාවටත් සමදුරින්. ඉතින් LM කියන්නේ රේඛාවක්, LN කියන්නේ රේඛාවක්. රේඛා දෙකකට සමදුරින් ගියපු පතේ මොකක්ද? රේඛා දෙකකට සමදුරින් ගියපු පතේ මොකක්ද? දැන් ඔය කරුණු මතක් වෙන්න ඕනේ. මම උත්තරේ දැම්මට පස්සේ මතක් කරලා වැඩක් නැහැ. දැන් ඔයලට මතක් වෙන්න ඕනේ. රේඛා දෙකකට සමදුරින් ගමන් කරන පතේ.
හරි. ඒ ඇවිල්ලා මොකක් ගැනද මේ කියන්නේ? ලම්බ සමච්ඡේද කියන්නේ මේ අද ගණන් කලින් අවුරුදු දෙකේම ආවේ ලම්බ සමච්ඡේද. මේක ඒක නෙවෙයි. රේඛා දෙකකට. එහෙනම් කෝණ සමච්ඡේදක. එහෙනම් මේ රේඛා දෙක අතර පිහිටි කෝණය අරගෙන කෝණය සමච්ඡේදනය කරමු. එහෙනම් ඔන්න කෝණ සමච්ඡේදකේ ඇඳා. හරිද? එහෙනම් LN සහ MN රේඛාවන්ට සමදුරින් MN ඡාපය මත පිහිටි ලක්ෂ්‍ය සෙවීමට. හරි ඒ ලක්ෂ්‍ය නම අපිට කියලා නැහැ මොකද්ද කියලා. එහෙනම් ඔය ඡාපයේ මත පිහිටි ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මෙයා. මෙන්න අදාළ පිහිටීම. මෙන්න අදාළ පිහිටීම. ඒක ලකුණු කරලා පෙන්නන්න. ඒගොල්ලෝ බලන්නේ මේ ඡාප දෙක තියෙනවද? මෙන්න මේ ඡාපයේ ඇඳලා මෙන්න මේ ඡාප දෙක තියෙනවද? අදාළ පිහිටීම කියන එක ඕගොල්ලෝ ලකුණු කරලා තියෙනවද කියලා. එච්චරයි. අදාළ පිහිටීම ඔයගොල්ලෝ හරියට ලකුණු කරලා තියෙනවා නම් ඡාප තුන හරියට ලකුණු වෙලා තියෙනවා නම් වැඩේ හරි. ලකුණු දෙකම හම්බ වෙනවා. ගොඩක් විට ඔයගොල්ලෝ අදාළ පිහිටීම කියලා ලියලා නැතුව ඇති. ඒක ලියන්න පුරුදු වෙන්න. අදාළ ලක්ෂ්‍යයේ තියෙන ඡාපයේ මත මෙන්න මෙතනයි කියන එක ඔයගොල්ලෝ කියන්නේ. හරිද? මොකද හරි නේද? කෝණ සමච්ඡේදකයේ ඇඳලාද බලන්න අදාළ පිහිටීම ලකුණු කරලාද බලන්න. හැබැයි කෝණ සමච්ඡේදකයේ නිකම්ම ඇඳලා හරියන්නේ නැහැ. මෙන්න මේ ඡාප තුන මේ දල සටහන උද කව කටු නැති වුණාට කමක් නැහැ. දල සටහන තුල ඡාප ඇඳලා තිබ්බනම් ඇති. හරි. උච්චරයි වෙන්න ඕනේ. හරි ඔන්න එහෙමනම් 15 16 17 අවුරුදු 3 කෙටි ප්‍රශ්න ටික ඔන්න සාකච්ඡා කළාද අවසන්. මොකද කියන්නේ? ඉතුරු අවුරුදු දෙක ඕනේද එපාද? ඒක නැතුව අපි බදාදම ත්‍රිකෝණමිතිය පටන් ගමු. පයිතගරස් කරලා ත්‍රිකෝණමිතිය පටන් ගන්න ඉවර කළා දාමු. මොකද හිතන්නේ? ඒ ටික කරන්න අවශ්‍ය නැති ඒ වගේ. දැන් මේගලන්ට පුළුවන් වෙලා වගේ නිකන් බෝරින් වෙලා වගේ මට හිතෙනවා. මේක එකමනේ දෙන්නේ තියෙන්නේ කියලා. හරිද? නෑ ඒකත් කරමු එහෙනම් නේද? හරි ඒ අවුරුදු දෙකක් බලමු. මේක එතකොට වැදගත්කම මොකක් හරි හම්බ වෙන්නේ නේද? හරි අනිත් ටිකත් කරමු එහෙනම්. හරි. එහෙනම් බදාදා කවුරුදක් මම කළා දාන්නම්. සහ තව ඉතා වැදගත් වූ ප්‍රශ්නයක් තියෙනවා. කතා කරන්න 2018 අවුරුද්දේදී හම්බ වෙච්ච. හරිද? ඒ ප්‍රශ්නයක් මම කරන්නම් එහෙනම්. හරි. හරි. අද දවසේ වැඩේ මෙතනින් නතර කරනවා. හරි. ලබන බදාදට මම ඊළඟ කෙටි ප්‍රශ්න ටිකක් හරිද? ඒ අර කිව්ව වැදගත් ප්‍රශ්නයක් කතා කරන්නම් ජ්‍යාමිතිය සම්බන්ධව. සිකුරාදා පටන් ගන්නම් ඕගොල්ලොත් එක්ක පයිදගර සම්බන්ධයේ සහ ඒත් එක්කම අපේ අවසාන පාඩම ත්‍රිකෝණමිතිය කොටස. හරිද? එහෙම හොඳයිද? නැත්නම් මේ පාඩම ඕනේ නැද්ද? ත්‍රිකෝණමිතිය ඕනේ නැද්ද? ඒක අතහැරලම දාලා අපි ජ්‍යාමිතිය ටිකම ඉස්සරහට කරගෙන යමු. මොකද හිතන්නේ එහෙම කරත් හොඳයි වගේ. ත්‍රිකෝණමිතිය පාඩමත් ඕනේද? ඒකත් කරන්න වෙනවා නේද? ලබන මාසේ පන්ති පටන් ගන්න බැරි වුණොත් එහෙම පටන් ගන්න බෑ නේද කොහොමද මේ යන විදියට. ඒ නිසා කොහොමද ඉතින් මම හිතාගෙන හිටියේම ඒක තමයි මට කරගන්න බැරි වුණ පාඩම. ත්‍රිකෝණමිතියත් අපරාධ ඒකත් පන්තියේදීම කරලා ඉවර කරා නම් ඉවරයි එක්කෝ. දැන් ඒක උගන්වන්න වෙන්නේ ඔන්ලයින් එකේ මට. හරි. ඒ නිසා මෙහෙම කරමු. අපි ත්‍රිකෝණමිතිය පටන් ගමු සිකුරාදාට. බදාදාට තවදුරටත් ජ්‍යාමිතිය කරමු. හරිද? මෙහෙම තමයි තමාෂේ තියන්න වෙන්නේ එතකොට. හරි. ගොඩක් විට දැන් ආරංචියක් තියෙනවා සමහරක් විට 18 තව චුට්ටක් විතර ප්‍රමාද වෙයි කියලා. ජනවාරි 18 නොවි තව පොඩ්ඩක් විතර පස්සට ආවි කියලා. හරිද? එහෙම වුණොත් කොච්චර දුරට පස්සට යයිද දන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් හරි පස්සට යයි කියලා හිතෙනවා. මේ යන විදියට. මේ ස්කෝලවල පැමිණීම දැන් අද පිට බාහිර පළාත්වලත් අඩුයි. ඉතින් තාම ළමයි එළියට යවන්න කැමති නැහැ දෙමව්පියෝ. ඒක ඇත්ත. ප්‍රශ්නයක් එළිය තියෙන හින්දා. හරි ඉගෙන ගන්න එක තව වයසට ගිහලා හරි ඉගෙන ගන්න පුළුවන්. ජීවත් වෙලා ඉන්න බෑ ඔක්කොම කලින්. හරිද? නෑ එච්චර දුරට සෙනු යන එකක් නම් නැති වෙයි. එහෙම ගියොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙනවා. එච්චර දුරට නම් යන එකක් නැති වෙයි. ඊට කලින් තියේවි. හරි. පොඩි හරි ප්‍රමාණයක් පස්සට යන්න වේවි. මොකද නැත්තම් ඕගලන්ට ඉස්කෝලේ පටන් ගන්න නැතුව ඔලෙවල් එක්සෑම් එකට කෙලින්ම දාන්න බෑනේ. එතකොට පොඩි ප්‍රශ්නයක් වෙනවනේ. හරි. සියලුම ළමයි පන්ති යන්නේ නෑනේ. හරි. එතකොට ඒ ළමයින්ට අසාධාරණයක් වෙනවනේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්න ගොඩක් ඕගලන්ගේ අවුරුද්දේදී අපිට හම්බුනේ. හරිද? ඔව් නිවින්දි. ඒ නිසා අපි අර පාඩමෙන් පස්සේ කරමුද?
හරි දැන් නිවින්දිගේ ප්‍රශ්නයක් තියෙනවා අපි ජ්‍යාමිතිය රචනා ප්‍රශ්න ටික කතා කරන්නේ නැද්ද කියලා. මොකද කියන්නේ අර පාඩම කරන්න කලින් ජ්‍යාමිතිය රචනා ප්‍රශ්න කතා කරමුද? මම හිතුවේ කෙටි ප්‍රශ්න ටික ඉවර කරලා අර පාඩම උගන්වලා එතනින් පස්සේ රචනා ප්‍රශ්න ටික කරමු කියලා. මොකද කියන්නේ මේ පාඩමට කලින් රචනා ප්‍රශ්න ටික කරමුද? එහෙම නැත්නම් මේ පාඩම උගන්වලා ඉවර වෙලා රචනා ප්‍රශ්න ටික කරමුද? ඔව් ගොඩක් කට්ටිය කියන්නේ පාඩම මුලින් කරමු කියලා. හරි පාඩම කරන්නම්කෝ. මොකද මම දන්නවා සමහර කට්ටිය දැන් සම්පූර්ණ වැඩ ඉවර කරන්න ඕන වෙන්න තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය දැන් සමහර ප්‍රශ්න කොහොම කරලා ඉවරයි. ඒතර මේ පාඩමත් ඉවර කරොත් ඒ කට්ටියට සම්පූර්ණයෙන්ම පේපර් එකක් ඉවර කරන්න පුළුවන්. හරි නෑ අපි මෙහෙම කරමු. හරි මම කෙටි ප්‍රශ්න ටික නෙවෙයි ඉවර කරලා පදාදා ඉවර කරලා මම කරන්නම් සිකුරාදා ඉඳලා ඊළඟ සිකුරාදා ආපහු සවුන්දා බදාදා ගොඩකිට සිකුරාදා දවස් 4ක් කරන්න වේවි ත්‍රිකෝණමිතිය යටතේ. හරි ඊළඟ සතියේ සිකුරාදා වෙද්දි මේ සිකුරාදා නෙවෙයි ඊළඟ සිකුරාදා වෙද්දි ත්‍රිකෝණමිතිය ඉවර කරන්න. එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම එතකොට රිවිෂන් එක පටන් ගන්න පුළුවන්. එහෙම කරමු නේද? හරි මොකද නිර්මාණ ජ්‍යාමිතිය යටතේ කොච්චර කරත් ඉවරයක් කරගන්න බෑ. ඕන තරම් ප්‍රශ්න තියෙනවා හදන්න පුළුවන් කරන්න පුළුවන්. ඒ නිසා පාඩම කරමු අපි මේ බදාදාෙන් පස්සේ සිකුරාදා ඉඳලා. එතනින් පස්සේ සම්පූර්ණ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ අපිට සම්පූර්ණ පේපර්ස් කතා කරන්න ගන්න පටන් ගන්න පුළුවන්. එහෙම කරමු. ඒක වඩා හොඳයි. හරි එහෙම කරමු. එහෙම ප්ලෑන් එකක් තියාගමු. මේ බදාදාත් මේ අර පටන් ගත්ත කෙටි ප්‍රශ්න ටික ඉවර කළා දාමු. එතනින් පස්සේ දවස් 4ක් අරගෙන ත්‍රිකෝණමිතිය පයිතග්‍රස් සම්බන්ධයේ ඒ කියන පාඩම් දෙක ඉවර කරමු. එතනින් පස්සේ සම්පූර්ණ පේපර්ස් ටික කතා කරන්න පටන් ගමු. ඒතකොට වැඩ ටික ඉවරයි. ඔයගලන්ට එතකොට මගෙත් එක වැඩ කරත් නොකරත් තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඒක ඉවර කරගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් වැඩේ අද නතර කරමු අපි එහෙමනම්. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට. හරි. මුකුත් ගැටලු තියෙන එවන්න අලුත් ප්‍රශ්න හම්බුනොත් එවන්න සාකච්ඡාවට ගමු ඉදිරියෙන්. හරි. හරි. එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට. උත්සාහයි වැඩ ටික කරගන්න අනිත් පාඩුනුත් අතවසු කරගන්න නැතුව. හරි.